අපි දැන් මේ මූලික සංඛ්‍යානාකෘති පාඩමේ ඇත්තටම කොටස් දෙකක් සාකච්ඡා කරලා අවසන් කළා. ඉල්ලුම් සපියුම් ආකෘතිය, ආශය ආකෘතිය. අද අපිට තියෙන සමායන ආකෘතිය සාකච්ඡා කරන්න. දැන් අපි බලමු මේ සමායනය කියන්නේ මොකක්ද කියලා මුලින්. සමායනය කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා මොකක් හරි ව්‍යාපාරයක් භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කවුරු හරි ආරම්භ කළොත් එහෙම ආරම්භ කරපු ගමන්ම ඒ පුද්ගලයාට ලාභයක් ලබා ගන්න අපහසුයි. මේකට හේතුව මොකක්ද? අපි උදාහරණයක් ගමු. අපි හිතමු කවුරු හරි දැන් මේ දවස්වල කාලින උදාහරණයක් ගත්තොත් එම අපි හිතමු කවුරු හරි මුහුණු ආවරණ මාස්ක් නිෂ්පාදනය කරන්න පටන් ගත්ත කියලා. මාස් නිෂ්පාදනය කරන්න ඔයගොල්ලෝ දන්නවා දැන් ගොඩක් ලොකු යාන්ත්‍රෝපකරණ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මහන මැෂිමක් වගේ ඕන. ඒතර දැන් මෙයා මහන මැෂිමක් ගන්නවා මාස් නිෂ්පාදනය කරන්න. මහන මැෂිමක් අපි හිතමු රුපියල් 12000ක් වෙනවා කියලා. ඒතර දැන් රුපියල් 12000ක් වුණොත් එහෙම දැන් මෙයා පළවෙනි මාස්ක් එක විකුණලා පළවෙනි මාස්ක් එක මහල ඉවරලා විකුණලා මෙයා පළවෙනි මාස්ක් එකේම ලාභයක් ගන්න නම් මාස්ක් කීයකට විකුණන්න ඕනද? රුපියල් 12000කට වඩා වැඩි අගයකට විකුණන්න නේද? මොකද මෙයා ඒ වෙනකොට රුපියල් 12000ක් මේ ව්‍යාපාරය සඳහා වැය කළා අවසానයි. හැබැයි මෙයාට ඒ වගේ දෙයක් කරන්න ප්‍රායෝගික නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවා. මාස්ක් එක රුපියල් 12000ට විකුණන්න බෑනේ. එතකොට අපි මේ සමායන විශ්ලේෂණයේදී කරන්නේ මේ විදිහට මෙහෙම ආරම්භ කරන ව්‍යාපාරයක් ලාභ ලබන්න කරන්න ඕන මොකක්ද? ලාභ ලබන්න කරන්න ඕන මොකක්ද කියන්නේ ලාභ ලබන්න කොපමණ ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියන එක හොයන එක තමයි මේ සමායන විශ්ලේෂණයේදී කරන්නේ. ඒ කියන්නේ දැන් මෙයා පළවෙනි මාස්ක් එක දෙවෙනි මාස්ක් එක කොහොම පළවෙනි මාස් 100 පළවෙනි මාස් 200 නිෂ්පාදනය කරත් මෙයාට ශුද්ධ ලාභයක් නෙමෙයි තියෙන්නේ ශුද්ධ පාඩුවක්. මොකද අර මැෂින් එකට රුපියල් 12000ක් මේ වෙනකොටත් වේදම් කරලා තියෙන හින්දා. ඒතර මෙයා යම් කිසි මුහුණු ආවරණ සංඛ්‍යාවක් නිෂ්පාදනය කරන්න ඕනේ. මෙයා ලාභ ලබන තත්යකටපත් වෙන්න. අන්න ඒක හොයන එක තමයි සමායන විශ්ලේෂණයේදී අපි කරන්නේ. ඒතර මේ සමායන විශ්ලේෂණය ගැන කතා කරන කලින් මේකේ භාවිතා කරන විචල්යන් කිහිපයක් අපි මුලින්ම හඳුනා ගන්න අවශ්‍ය කරනවා. ඒතර බලමු එකින් මේ මොනවද කියලා. සමාන විශ්ලේෂණයේ පහත විචල්යන් මත පදනම් වේ. මොනවද? ඒකක විකුණුම් මිල. ඒකක විකුණුම් මිල කියන්නේ පාරිභෝගිකයා විසින් ඒකක එකක් සඳහා ගෙවිය යුතු මුදලයි. දැන් අපේ උදාහරණ දෙන මුහුණු ආවරණ අපි යොදාගත්තේ. එහෙනම් මේ මුහුණු ආවරණයක් මේ නිෂ්පාදකයා පාරිභෝගිකයාට විකුණන මිල. මෙයා විකුණන රුපියල් 10ක මුදලකට නම් ඔන්න රුපියල් 10 තමයි මේ විකුණුම් මිල කියලා කියන්නේ. ඊට පස්සේ මුළු ස්ථාවර පිරිවැය භාණ්ඩේ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මූලික පිරිවැය වේ. මේ නිපදවන ඒකක සංඛ්‍යාව මත වෙනස් නොවේ. හරි. මුළු ස්ථාවර පිරිවැය මේ කියන්නේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව මත පදනම් නොවෙන මෙයා මුලින්ම මේ භාණ්ඩේ නිෂ්පාදනය කරන්න මුලින්ම දරන්න ඕන පිරිවැය. දැන් අපේ උදාහරණ දෙන මහන මැෂිම. මහන මැෂිම නැතුව මෙයාට මුහුණු ආවරණ නිෂ්පාදනය කරන්න බෑ. නේද? එයා මහන මැෂිමක් ගෙනල්ලා ඉවරලා නිෂ්පාදනය කරන්න පටන් ගන්න. ඒතරේ මහන මැෂිම සඳහා වැය වෙච්ච රුපියල් 12000ක මුදල මෙයාගේ ස්ථාවර පිරිවැය. ඕක මාස්ක් 100ක් මෙයා නිෂ්පාදනය කළත් 12000යි. මුහුණු ආවර 1000ක් නිෂ්පාදනය කළත් 15000ක් නිෂ්පාදනය කළත් ওই 12000ම තමයි ස්ථාවර පිරිවැය. මේ මහන මැෂිම සඳහා වැය කරපු පිරිවැය වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒකට ඒක ස්ථාවරව තියෙනවා මුළු නිෂ්පාදන කාර්ය තුලදීම. ඊට බලන්න ඒකක විචල්්‍ය පිරිවැය. නිපදවන ඒකක සංඛ්‍යාව අමත ඍජුවම විචල්්‍ය වෙන පිරිවැය. මේ කියන්නේ මේ જાති පිරිවැයදී මොකද වෙන්නේ? නිපදවන ඒකක සංඛ්‍යාව අනුව ඒ වියදම් කරන ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගමු. දැන් මුහුණු ආවරණයක් සඳහා ඔයගොල්ලෝ දන්නවා දැන් අපිට අවශ්‍ය කරනවා නූලක්. ඉලාස්ටික් එකක් කියලා හිතමු. ඉලාස්ටික් එකක් අවශ්‍ය කරනවා. එතකොට ඉලාස්ටික් හැම මුහුණු ආවරණයකටම ඉලාස්ටික් එක ගන්න අවශ්‍ය කරනවා නේ. ඒතර ඉලාස්ටික් එකක් මෙයා රුපියලකට නම් ගන්නෙ. එතකොට එක මාස්කයක් හැදුවොත් එහෙම මෙයාට රුපියලක් වැය වෙනවා. මාස් 5ක් හැදුවොත් මෙයාට රුපියල් 5ක් වැය වෙනවා. මාස් 10ක් හැදුවොත් රුපියල් 10ක් වැය වෙනවා. ඒ විදිහට නිපදවන මාස් සංඛ්‍යාව මත මේ පිරිවැය වෙනස් වෙනවා. මේ පිරිවැය වෙනස් වෙනවා. ඒ කියන්නේ ඍජුවම විචලනය වෙනවා කියලා කියන්නේ නිපදවන මාස් සංඛ්‍යාවට සමානුපාතිකව මෙයා මේ ඉලාස්ටික් සඳහා වැය කරන පිරිවැය වෙනස් වෙනවා. තව උදාහරණයක් ගත්තොත් දැන් ටොෆි නිෂ්පාදනය කරන එක නම් ටොෆි කොලයක් සඳහා වැය වෙන පිරිවැය.
එතකොට හැම රුපියක් සඳහාම ටොෆි කොළ යනවා. එතකොට ටොෆි කොළ කියන්නේ විචල්්‍ය පිරිවැය කොටස. ඊට පස්සේ තියෙනවා මුළු විචල්්‍ය පිරිවැය. විකෘම ඒකක සංඛ්‍යාව ඒකක විචල්්‍ය පිරිවැයයි ගුණිතයෙන් ලැබෙනවා. මේ කියන්නේ දැන් මෙයා මුහුණුවාවන් 100ක් නිෂ්පාදනය කළොත් එහෙම දැන් ඉලාස්ටික් එකකට රුපියල් නම් මුළු විචල්්‍ය පිරිවැය කොච්චරද? මුහුණුවාවන් 100ම සඳහා වැය වෙච්ච පිරිවැය කියන්නේ රුපියල් 100. අපි එකක සංඛ්‍යාවෙන් ගුණ කරලා තමයි මුළු විචල්්‍ය පිරිවැය හොයාගන්නේ. හරි. ඊට පස්සේ මුළු පිරිවැය. දැන් මම උඩින් ඉඳන් කියාගෙන ආවොත් මම දැන් කිව්වා මෙතන කිව්වා ඒකක විකුණුම් මිල කිව්වා. ඊට පස්සේ මෙතන කිව්වා ස්ථාවර පිරිවැය කියලා පිරිවැයක් තියෙනවා කියලා. එතන අපි මේක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සංකේතාත්මකව හඳුන්වන්නේ FC කියලා. මේ FC කියන්නේ fixed cost කියන එක. fixed cost. fixed cost කියන එක ස්ථාවර පිරිවැය. ඊට පස්සේ මේකට එකතු වෙන්න ඕන දැන් ඒකක විචාල්‍ය පිරිවැය තියෙනවා. ඒකක විචාල්‍ය පිරිවැය මුළු ඒකක සංඛ්‍යාව සඳහා වැය වෙන පිරිවැය කොච්චරද? මුළු විචාල්‍ය පිරිවැය. මේකට අපි කියනවා variable cost කියලා. variable කියන්නේ වෙනස් වෙනවානේ. ඒතර මේ දෙන්නගේ එකතුව තමයි මේ මුළු පිරිවැය කියලා කියන්නේ. මොකක් හරි භාණ්ඩ නිෂ්පාදනය කරන පුද්ගලයෙකුට අදාළව එයාට මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න සඳහා වැය වෙන මුළු මුදල කොච්චරද? එයා අර මුලින්ම වැය කරපු නිශ්චිත ස්ථාවර පිරිවැයයි ඒකට එකතු වෙනවා එයා නිෂ්පාදනය කරන භාණ්ඩ සංඛ්‍යාව අනුව. දැන් අපි උදාහරණ මුහුණු ආවරණ සංඛ්‍යාව අනුව වැය වෙච්ච පිරිවැය. එතකොට දැන් අපි මුහුණු ආවරණ සඳහා විචාල්‍ය පිරිවැය මොනවද? මම දැන් උදාහරණ ගත්ත ඉලාස්ටික් විතරයි. ඊට අමතරව රෙදි අවශ්‍යයි නේද? එතකොට රෙදි දැන් රෙදි අවශ්‍ය කරන්නේ සෙන්ටිමීටර් 5 10 කොටසක් නම් හැම මාස්ක් එකක් සඳහාම හැම මුහුණු ආවරණයක් සඳහාම එතකොට ඒ කොටසකට යන රුපියල් 2.50ක් නම් ඔය 2.50 ඒවා 100ක් අවශ්‍ය කරන 100ක් නිෂ්පාදනය කරන්න. ඔය 2.50ට ඉලාස්ටික් එකේ රුපියලත් එකතුව 3.50 කියලා හිතමුකෝ මුළු නිෂ්පාදනය කරන්න වෙන විචාල්‍ය පිරිවැය ඒකකයකට. එතකොට 3.50 ඒවා 100 තමයි මුළු විචාල්‍ය පිරිවැය කියලා කියන්නේ. එතකොට මේකට අර මහානවැශි පිරිවැයත් එකතු වුණාම තමයි සමස්ත පිරිවැය අගය අපිට ලැබෙන්නේ. ඊට පස්සේ දෙනවා මුළු විකුණුම ආදායම. පුරෝකථනය කළ විකුණුම එකක සංඛ්‍යාව සහ එකක විකුණුම මිලේ ගුණිතයෙන් ලැබේ. දැන් මුළු විකුණුම ආදායම කියලා කියන්නේ මෙතන මේ පුරෝකථනය කියලා වචනයක් තියෙනවා. දැන් අපි මෙතන සමාන විශ්ලේෂණයක් කරන්න දැන් මෙයා ඇවිල්ලි ඉවරලා මේ මුහුණු ආවරණ නිෂ්පාදනය කරන්න පටන් අරගෙන ඉවරලා මෙයා බලනවා මම මේ වැඩේ කළොත් එහෙම සමායනයට එයිද? ඒ කියන්නේ මම ලාභයක් ලබන තත්ත්වයට එයිද කියලා. දැන් මේක මෙයා බලන්නේ නිෂ්පාදනය කරන්න පටන් ගත්ත ගමන් එතකොට මෙයා ඒ වෙනකොට විකුණලා නැහැ. ඒත් ඒ හින්දා මෙයාට පුරෝකථනය කරන්න මට මෙන්න මෙච්චර මුහුණු ආවරණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා විකුණ ගන්න හම්බ වෙයි කියලා. ඒකයි පුරෝකථනය කර විකුණුම එක සංඛ්‍යාව භාවිත කරලා තියෙනවා. මොකද මේ හේතුව මේ සාමාන්‍ය විශ්ලේෂණයක් අපි කරන්නේ කලින්. උනාට පස්සේ කළා වැඩක් නැහැ. අපි බලන්නේ මෙච්චර ඒකක සංඛ්‍යාවක් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. අපි කොච්චර ගාණක් නියම කරන්න ඕනද අපි ලාභයක් ලබන්න කියන තීරණය ගන්න මේක කරන්නේ. ඒතර මේක ව්‍යාපාර තීරණ ගැනීම සඳහා භාවිතා කරන උපකරණයක්. ඒතර ඒ හින්දා තමයි මේක පුරෝකථනය කරපු විකුණුම එක සංඛ්‍යාව කියලා තියෙන්නේ. ඒතර මුළු ආදායම මෙයාද හිතාගන්න මට කොච්චර ආදායමක් එයිද කියලා ඒක කොහොමද හදාගන්නේ? ඒක හදාගන්න වෙන්නේ ඒකක විකුණුම මිල රුපියල් 10ක් නම් ඒකක ප්‍රමාණය 100ක් නම් 10 100ෙන් වැඩි කරන්න. ඒතර මෙයා පුරෝකථනය කරනවා මට ඒක 100ක් විකුණ ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් මම විකුණන රුපියල් 10 ගන්න. ඒ මුළු විකුණුම ආදායම වෙන්නේ රුපියල් 100 වැඩි කිරීම 10යි. ওই ටික තමයි මූලික පදමාලා. ඒතර දැන් මෙතන මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට? ගැටලු තියෙන තැන් තියෙනවා අහන්න පුළුවන්. අපි බලමු දැන් ඊට පස්සේ මේවා දැන් මම මේ පද මේ වෙනකොටත් හඳුන්වලා ඉවරලා මේ අපිට ප්‍රස්තාරිකව දක්වන්න බලමු. දැන් අපි මෙහෙම ප්‍රස්තාරයක් අඳිද්දි අපි අක්ෂ නම් කරන්න ඕන හැමතිස්සෙම. එතකොට දැන් අපේ මේ අක්ෂය මොකද්ද? මේ අක්ෂය තමයි ප්‍රමාණය. මේ අක්ෂය තමයි ප්‍රමාණය. මේ අක්ෂය මොකද්ද? මේ අක්ෂය තමයි පිරිවැය. මොනවා හරි මුදල් ඒකක වලින් මේක තියෙන්නේ. එතකොට දැන් අපිට මුලින්ම ඉන්නවා ස්ථාවර පිරිවැය. දැන් අපේ මහාන මැෂිම රුපියල් 12000ක් ගියා. දැන් මේ 12000 නිපදවන මුහුණු ආවන ප්‍රමාණය මත වෙනස් වෙනවද? නෑ. එහෙනම් ඒක එන්නේ මේ විදිහට ෆ්ලැට්. මෙන්න මේ විදිහට පැත්තලි ප්‍රස්ථාරයක් එන්නේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට තියෙනවා විචාල්‍ය පිරිවැය. දැන් විචාල්‍ය පිරිවැය මොකද වෙන්නේ?
විචාල්‍ය පිරිවැය මම කතා කළා. දැන් රෙදි වල රුපියල් 2.50ක් යනවා එක මූණු ආවරණක. ඊට පස්සේ ඉලාස්ටික් එක රුපියල් 1ක් නේද රුපියල් 3.50ක් යනවා එක මූණු ආවරණක. එහෙනම් දැන් ප්‍රමාණය බිඳුවේදී විචාල්‍ය පිරිවැයක් නැහැ. හැබැයි ප්‍රමාණය එකක් වෙච්ච ගමන් ඔන්න රුපියල් 3.50ක් යනවා. ඊට පස්සේ ප්‍රමාණය දෙකක් වුණාම රුපියල් 7 වෙනවා. මුළු විචාල්‍ය පිරිවැය 7ක් වෙනවනේ. ඊට පස්සේ 3ක් වුණාම 10.50ක් වෙනවා. ඔය විදිහට පේනවනේ මේ රේඛීය ප්‍රස්ථාරයක් හම්බෙන්නේ. මෙන්න මේ රේඛීය ප්‍රස්ථාරයක් තමයි හම්බෙන්නේ. y සමාන mx ආකාරය රේඛීය ප්‍රස්ථාරයක් තමයි හම්බ වෙන්නේ. විචාල්‍ය පිරිවැය සඳහා සමීකරණය මොකක්ද? ඒකක එකක් සඳහා විචාල්‍ය පිරිවැය ඒකක විචාල්‍ය පිරිවැය වැඩි කිරීම ඒකක ගණන. මේක ගණන තමයි වෙනස් වෙන්නේ x වගේ. මේක නියතයක්. ඒකක විචාල්‍ය පිරිවැය නියතයක්නේ. y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරය. හරි. ඊට පස්සේ දැන් අපි නම් කරමුකෝ මේවා. මේ ඇවිල්ලා ස්ථාවර පිරිවැය. මේ විචාල්‍ය පිරිවැය. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන මුළු පිරිවැය හදාගන්න. දැන් මුළු පිරිවැය කියන්නේ මොකද්ද? මේ දෙන්නගේ එකතුව නේද විචාල්‍ය පිරිවැය. වෙනස් වෙන පිරිවැයේ ස්ථාවර පිරිවැය එකතුව තමයි ඕනම අවස්ථාවක මුළු පිරිවැය වෙන්නේ. ඊට බලමු ආරම්භක ලක්ෂිත. ආරම්භක ලක්ෂිත මෙයා බිඳුවයි මෙයා ඉන්නවා මෙතන. එහෙනම් මුළු පිරිවැය එන්නේ මෙතනින් තමයි පටන් ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට ගියාට පස්සේ බලන්න. මේ වගේ තැනකට ගියාම මුළු පිරිවැය ඉන්නවා මෙච්චරක්. මුළු පිරිවැය ඉන්නවා මේ ස්ථාවර පිරිවැය ඉන්නවා මෙච්චරක්. විචාල්‍ය පිරිවැයක් තියෙනවා මෙච්චරක් නේ. එතන මෙන්න මේ ටික එකතු වෙන්න ඕනේ මේකට. එතන මෙන්න මේ වගේ ලක්ෂයකට යනවා. එතන ඔන්න ඔය විදිහට. ඕම් ප්‍රස්ථාරයක් තමයි එන්නේ. මොකද වෙන්නේ? එකම වෙනස තමයි අර විචාල්‍ය පිරිවැය ප්‍රස්ථාරෙම මේ විදිහටම අඳිනවා. හැබැයි පටන් ගන්න බිඳුව නෙමෙයි පටන් ගන්න වෙන්නේ ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැයෙන් පටන් අරගෙන ඉවරලා අර විචාල්‍ය පිරිවැය ප්‍රස්ථාරෙ මේ විදිහට සමාන්තරව අඳින්න තියෙන්නේ මුළු පිරිවැය හොයන්න. එතන මේක තමයි ටෝටල් කොස්ට් එක මේ දෙන්නගේ එකතු. මුළු පිරිවැය විචාල්‍ය පිරිවැය මුළු විචාල්‍ය පිරිවැය නිපදන ඒකක සංඛ්‍යා මත විචලන නමුත් ස්ථාවර පිරිවැය නියතව පවතී. දැන් ඒක ඔයගොල්ලෝ ඒක දන්නවා මේකට. දැන් අපි යමු මේක වැදගත් කොටසට. ඒ තමයි අපි දැන් මේ ලාභය ගණනය කරන්න තමයි යන්නේ. දැන් ලාභයක් ගණනය කරන්න මොකද කරන්න ඕනේ? දැන් ඔයගොල්ලෝ භාණ්ඩයක් නිෂ්පාදනය කරලා විකුණනකොට ඔයගොල්ලන්ට ලාභයක් එන්න මොකද කරන්න ඕනේ? ඔයගොල්ලන්ට එන මුදල් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ ඔයගොල්ලන්ගෙන් යන මුදල් ප්‍රමාණයට වඩා. එන මුදල් ප්‍රමාණයට අපි කියන්නේ මොකද්ද? ආදායම නේද? දැන් මෙතන වෙළඳ ව්‍යාපාරයක් කරන්නේ. එහෙනම් අපේ විකුණුම් ආදායම නේද? එතන එන මුදල් ප්‍රමාණය තමයි විකුණුම් ආදායම. ඔය විකුණුම් ආදායමෙන් මොකක්ද අඩු වෙන්න ඕන ලාභය හොයන්න? අපෙන් යන මුදල. අපෙන් වැය වෙන්නේ මොකද්ද? අපෙන් වැය වෙන්නේ පිරිවැය නේද? එහෙනම් ලාභය සදා සරලතම සූත්‍රය තමයි මුළු විකුණුම් ආදායමෙන් අපි අඩු කරන්න ඕනේ මුළු පිරිවැය. පිරිවැයේ විවිධ ಜಾති තියෙනවා. ඒ ඔක්කොම ගන්න ඕන එක තමයි මුළු පිරිවැය කියලා කියන්නේ. ඒතර මුළු විකුණුම් ආදායම වෙන මුළු පිරිවැය. මේ සංකේතත් භාවිතා කරලා තියෙනවා. අත්‍යවශ්‍ය නැහැ. පුළුවන් පුරුදු වුණාට කමක් නැහැ. මේ තියෙන total cost කියන එක මේ තියෙන total revenue කියන එක. හරි දැන් අපි මේ කොටස් දෙක වෙන වෙනම හොයන්න බලමු. මෙතන කොටස් දෙකක් ඉන්නවනේ මේ දෙක වෙන වෙනම හොයන්න බලමු. පටන් ගමු මුළු පිරිවැය. දැන් මුළු පිරිවැය හොයන හැටි ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා. මොකද මුළු පිරිවැයේ තියෙන ප්‍රධාන කොටස් දෙක ස්ථාවර පිරිවැයයි විචාල්‍ය පිරිවැයයි නේද? ඒතර මුළු ස්ථාවර පිරිවැයට එකතු වෙන්න ඕන කවුද? මුළු විචාල්‍ය පිරිවැය නේද? දැන් මුළු ස්ථාවර පිරිවැය නම් සරලයි. මුළු ස්ථාවර පිරිවැය ඉන්නේ මේ FC විතරනේ. ඒ කියන්නේ ෆික්ස් කොස්ට් එක. අපි මැෂින් එකේ නම් රුපියල් 12000 විතර. හැබැයි මුළු විචාල්‍ය පිරිවැයේ සූත්‍රය අපිට තවදුරටත් මෙහෙම කඩන්න පුළුවන්. මුළු විචාල්‍ය පිරිවැය හොයන්නේ කොහොමද? ඒකක එකක් සඳහා යන විචාල්‍ය පිරිවැය. දැන් අපේ මාසික උදාහරණ රුපියල් 3.50 නේ ඒකක එකක් සඳහා ගියේ. ඔය ඒකක එකක් සඳහා යන විචාල්‍ය පිරිවැය වැඩි කරන්න ඕන මුළු ඒකක සංඛ්‍යාවෙන් නේද? ඒතර අපි ගමුකෝ මුළු ඒකක සංඛ්‍යාව. අපි ගමුකෝ Q කියලා. මුළු ඒකක සංඛ්‍යාව අපි ගමු Q කියලා. ඊට පස්සේ අපි ගමු ඒකක විචාල්‍ය පිරිවැය අපි ගමු මේ විදිහට. ඒකක විචාල්‍ය පිරිවැය අපි ගමු UVC කියලා. මේ කියන්නේ unit variable cost. ඒකකයක් සඳහා විචාල්‍ය පිරිවැය. unit variable cost එක තමයි මේ UVC කියලා තියෙන්නේ. හරිද? එහෙනම් දැන් මුළු විචාල්‍ය පිරිවැය කොහොමද එන්නේ? මුළු විචාල්‍ය පිරිවැය එන්නේ ඒකකයක් සඳහා විචාල්‍ය පිරිවැය UVC ඕක වැඩි කරන්න ඕනේ Q ගෙන් නේ. හරි. එහෙනම් මුළු පිරිවැය සමාන වෙන කාටද? FC ධන UVC වැඩි කිරීම Q ට. ඕක තමයි මුළු විචාල්‍ය පිරිවැය.
එහෙනම් දැන් මේ අපි හොයාගත්ත ඒවා ටික අපි මේ සමීකරණයට ආදේශ කරලා බලමු. දැන් ලාභය එන්නේ කොහොමද? මුළු ආදායමෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ දෙන්නගේ එකතු. ඊට පස්සේ ඒකට ආදේශ කරලා තියෙනවා මේ ටික. මේ SP කියන්නේ selling price කියන එක. මුළු විකුණුම් ආදායම ගන්න කොහොමද? විකුණුම් මුල වැඩි කිරීමේ ඒකක සංඛ්‍යාව නේද? විකුණුම් මිල මෙතන විකුණුම් මිල වැඩි කරන්න ඕනේ ඒකක සංඛ්‍යාවෙන් Q ගෙන්. ඒක අපි මේ වෙනකොටත් හඳුන්වලා ඉවරයි. ඒකෙන් අඩු කරන්න ඕනේ යන පිරිවැය. යන පිරිවැය තමයි ස්ථාවර පිරිවැයට අපි එකතු කරන්න ඕනේ විචල්්‍ය පිරිවැය. මෙයා. හරි. ඊට පස්සේ මේක මේ හඳුන්වලා තියෙනවා. මුළු විකුණුම් ආදායම සමානයි ඒකක විකුණුම් මිල වැඩි කිරීමේ සංඛ්‍යාව මුළු විචල්්‍ය පිරිවැය සමානයි ඒකක විකුණුම් මිල වැඩි කිරීම විචල්්‍ය පිරිවැය. දැන් අපි ලාභය සඳහා සමීකරණ මේ වෙනකොට හදාගෙන තියෙනවා. ඒතර ලාභය සඳහා සමීකරණ තමයි මෙන්න මෙයා. දැන් ලාභය සඳහා සමීකරණයක් අපි හදාගත්තා. දැන් අපි බලමු කොහොමද මේ සමාන ලක්ෂ්‍ය හොයන්නේ කියලා. සමාන ලක්ෂ්‍ය හොයන කලින් අපි ඉගෙන ගමු සමාන ලක්ෂ්‍ය කියන්නේ මොකක්ද කියලා. මේ දක්වා පැහැදිලි නේද? මොනවාරි ගැටලු තියෙනවා ඕනම වෙලාවක මයික් එක ඔන් කරලා කතා කරලා අහන්න. නැත්නම් chat එක දාන්නත් පුළුවන්. සමාන ලක්ෂ්‍ය කියලා කියන්නේ මම කිව්වා මෙයා මේ ව්‍යාපාරය දැන් මේ මුණු ආවරණ විකුණන ව්‍යාපාරය ආරම්භ කළා කරගෙන යනකොට මුලින්ම මම කිව්වා මෙයාට සිද්ධ වෙන්නේ අලාභයක් කියලා. මොකද අර මැෂින් එක ලොකු ගාණක් වෙන හින්දා. හැබැයි මෙයා ටික නිෂ්පාදනය කරගෙන යනකොට ටික මෙයාට අර හැම විකුණන මුණු ආවරණයම ලාභයක් හම්බ වෙනවනේ. දැන් මෙයාට අර විකුණුම් මුහුණු ආවරණ විකුණන්න යන රුපියල් විකුණලා රුපියල් 10ක මුදලකට විකුණන්නේ. හැබැයි මෙයාට අර ඉලාස්ටික් වලට රෙදි වලට ගිහින් 3.50. ඒතර 6.50ක ලාභයක් තියෙනවා මුහුණු ආවරණකේ. ඒතර මෙහෙම මුහුණු ආවරණ විකුණගෙන යනකොට ටික ලාභේ ඒ මුහුණු ආවරණේ ලාභේ ගොඩ ගන්න. ওই ලාභේ මොකද වෙන්නේ අර මැෂින් එකේ පිරිවැය කවර් වෙන්න පටන් ගන්නවා. ආවරණය වෙන්න පටන් ගන්නවා. ඔහොමම නිෂ්පාදනය කරගෙන යනකොට එක ලක්ෂයකට ආවම මොකද වෙන්නේ? මෙයාගේ අර මහාන මැෂින් සඳහා ගිය මුළු වියදම අර මුහුණු ආවරණ කිරීමෙන් ලැබපු ලාභයෙන් ආවරණය වෙන තත්ත්වයකට එනවා. ඔන්න ඔය ලක්ෂ්‍යයට තමයි සමාන ලක්ෂ්‍ය කියලා කියන්නේ. කියන්නේ සමාන ලක්ෂ්‍යයේදී මොකද වෙන්නේ? සමාන ලක්ෂ්‍යයේදී වෙන්නේ අර මුළු අලාභය අඩු වෙලා ගිහිල්ලා බිඳුවක් වෙනවා. ඒ කියන්නේ ලාභයක්වත් අලාභයක්වත් නැති ලක්ෂ්‍ය තමයි සමාන ලක්ෂ්‍ය කියලා කියන්නේ. සමාන ලක්ෂ්‍ය කියලා කියන්නේ ලාභේ බිඳුවක් වීම සඳහා අවස්ථාව තමයි මේ සමාන ලක්ෂ්‍ය කියලා කියන්නේ. සමාන ලක්ෂ්‍ය යනු ලාභේ බිඳුවක් වීම සඳහා විකිණිය යුතු ඒකක සංඛ්‍යාව වේ. එනම් පාඩු සිදුවීම් වළක්වා ගැනීම සඳහා අවම වශයෙන් නිෂ්පාදනය කොට විකිණිය යුතු ඒකක සංඛ්‍යාව වේ. අපි මේක ප්‍රස්තාරිකවත් බලමු. ඔන්න අපිට ප්‍රස්තාරික හොයන අවස්ථාව. දැන් බලන්න. දැන් මෙතනත් අපි අර කලින් ඇඳපු ප්‍රස්තාරම නිරූපණය කරලා තියෙනවා. අපිට ඉන්නවා මේ විදිහට රතු පාටින් ඉන්නවා ස්ථාවර පිරිවැය. රතු පාටින් ඉන්නවා ස්ථාවර පිරිවැය. ඊට පස්සේ අපිට ඉන්නවා මෙම නිල් පාටින් ඉන්නවා මුළු ආදායම. ඊට පස්සේ අපිට ඉන්නවා මුළු පිරිවැය. මෙතන මේ විචාල පිරිවැය වෙනම ඇඳලා නැහැ මුළු පිරිවැය විතරක් කහ පාටින් ඇඳලා තියෙනවා. විතර මම විචාල පිරිවැය අඳින්න. මේ මුළු පිරිවැය දැන් මෙහෙමනම් විචාල පිරිවැය කොහොමද එන්නෝනේ? විචාල පිරිවැය ආරම්භයේදී බිඳුවයි නේද? ආරම්භයේදී බිඳුව මේ කහ පාට එකකට සමාන්තර රේඛාවක් වෙන්න ඕනේ. ඒතර විචාල පිරිවැය මේ වගේ එකක්. ඒක අපිට වැඩක් නැති තමයි ඒගොල්ලෝ ඇඳලා නැත්තේ. ඔය විදිහට තමයි විචාල පිරිවැය ඉන්නේ. හරි. දැන් සමාන ලක්ෂ්‍ය කියලා කිව්වේ මම මොකද්ද? මේව නිෂ්පාදනය කරගෙන ගිහිල්ලා ඉවර ලාභේ බිඳුවක් වෙන මොහොත. දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ ලක්ෂයක් ගන්නකො. මේකක 4000ක් නිෂ්පාදනය කරා මෙන්න මේ වගේ ලක්ෂයක් ගන්නකො. ඒතර මේ වගේ ලක්ෂයක් බලපුවම මොකද වෙන්නේ? මේ වගේ ලක්ෂයක් බලපුවම ඔයගලන්ට පේනවා ආදායම රුපියල් 40000ක් විතරනේ. ආදායම රුපියල් 40000ක් විතර. හැබැයි මෙයාගේ මුළු පිරිවැය කොච්චරද? මේ කහ පාට රේඛාව බලන මුළු පිරිවැය රේඛාව ලක්ෂයකටත් වැඩි. 1,50,000ක් විතර වගේ පිරිවැයක් තියෙනවා. ඒතර හම්බ වෙන්නේ 40000 මේ වෙනකොට. හැබැයි මේ වෙනකොට වැය වෙලා තියෙනවා 1,50,000ක් විතර. මොකද අර ස්ථාවර පිරිවැය ලක්ෂයක් වෙච්ච ඉතින්. ඒතර මේ වගේ ලක්ෂයකදී ඒක 4000ක් නිෂ්පාදනය කරපු අවස්ථාවකදී මෙයාට ලාභයක්ද තියෙන්නේ? නෑ නේද? තාම මේ පාඩුවක් තියෙනවා. මොකද හේතුව අපේ ආදායම පිරිවැයට වඩා අඩුයි නේද?
මේ වගේ අවස්ථාවකත් මේ පාඩුවක් තියෙනවා. ඔහොමම උඩට උඩට යනකොට මොකද වෙන්නේ? මේ පරතරය මේ පාඩුව කියන්නේ මෙන්න මේ රේඛා දෙක අතර පරතරයනේ. ওই රේඛා දෙක අතර පරතරය එන්න අඩු වෙනවා නේද? මේ නිෂ්පාදනය කරගෙන යනකොට. ඔහොමම ගිහිල්ලා ඉවරලා මෙන්න මේ අවස්ථාවට ආවම මොකද වෙන්නේ? මේ අවස්ථාවට ආපුවම අපිට පේනවා ඒකක 10,000දී අපේ ආදායම 1,20,000යි. අපේ වියදම වෙනවා කහ පාට රේඛාවෙන් ඒකත් 1,20,000යි. ඔන්න මේ වෙලාවේදී ආදායමයි වියදමයි සමාන වෙලා නේද? ඒතර ආදායමයි වියදමයි සමාන වුණාම මොකද වෙන්නේ? ලාභේ බිඳුවක් වෙනවා නේද? ඒතර සමායනය කියලා අපි හොයන්නේ ලාභේ බිඳුවක් වෙන ලක්ෂ්‍යනේ. ඒතර මෙන්න මේ ලක්ෂ්‍යයට තමයි අපි කියන්නේ සමායන ලක්ෂ්‍යය කියලා. සමායන ලක්ෂ්‍ය. මේ තමයි සමායන ලක්ෂ්‍ය. සමායන ලක්ෂ්‍යනේ ප්‍රස්ථාරික විතර මොන ලක්ෂ්‍යද? මුළු ආදායම සහ මුළු වියදම කියන රේඛා දෙක ඡේදනය වෙන ලක්ෂ්‍ය තමයි සමායන ලක්ෂ්‍ය කියලා කියන්නේ. ඒතර ඒක තමයි මේ විස්තර කරලා තියෙන්නේ. සමායන ලක්ෂ්‍යන ලාභේ බිඳුවක් වීම සඳහා විකිණිය යුතු ඒකක සංඛ්‍යාව වේ. එනම් පාඩු සිදුවීම වළක්වා ගැනීම සඳහා අවම වශයෙන් නිෂ්පාදනය කොට විකිණිය යුතු ඒකක සංඛ්‍යාව වේ. මේ අවම කියන්නේ දැන් බලන්න මේ වෙලාවේදී අපි දැක්ක මේ පාඩු සිද්ධ වුණේ මේ අවස්ථාවවලදී පාඩු සිද්ධ වෙන එන්න පාඩු අවම වෙලා ගිහිල්ලා මේ අවස්ථාවට ආවට පස්සේ මෙයාට ලාභේ බිඳුවක් වෙනවා. ඒතර ඒක තමයි පාඩු සිදුවීම සඳහා නිෂ්පාදනය කළ යුතු අවම ඒකක සංඛ්‍යාව. මොකද අවම කියලා කියන්නේ මීට වඩා වැඩි නිෂ්පාදනය කළොත්. දැන් බලන්න ඒකක 12000ක් වගේ නිෂ්පාදනය කළොත් මොකද වෙන්නේ? මේක 12000ක් වගේ නිෂ්පාදනය කළොත් මේ ආදායම් රේඛාව ඉන්නේ කහ පාට පිරිවැය රේඛාවට වඩා ඉහළින්. මේ වගේ අවස්ථාවලදී මොකක්ද තියෙන්නේ මෙයාට? ලාභයක් තියෙනවා. කියන්නේ මේක තමයි අවම සංඛ්‍යාව. අවම පාඩු නවත්තන අවම එකක සංඛ්‍යාව තමයි සමාන ලක්ෂ්‍යදී හම්බෙන්නේ. ඊට වඩා වැඩි නිෂ්පාදනය කළොත් මෙයාට ලාභයක් තමයි හම්බෙන්නේ. සමාන ලක්ෂ්‍යය මුළු පිරිවැය මුළු ආදායමට සමානයි. සමාන ලක්ෂ්‍ය නොබ්බට ලාභේ පේම ආරම්භ වෙයි කියලා දැන් මම ඔයගොල්ලන්ට ප්‍රස්තාරිකව පෙන්වුවා නේද? දැක්කනේ. සමාන ලක්ෂ්‍යදී නිෂ්පාදනය කරන එකක සංඛ්‍යාවට වඩා වැඩි එකක නිෂ්පාදනය කළාම මොකද වෙන්නේ? ඊට පස්සේ ආර ලාභයක් තමයි හම්බෙන්නේ. ඒතර සමාන ලක්ෂ්‍යයේදී මුළු පිරිවැය මුළු ආදායමට සමාන වෙනවා. හරි. එහෙනම් අපි බලමු මේ සමාන ඒකක සංඛ්‍යාව සඳහා සූත්‍රය අපි කොහොමද ගන්න කියලා. දැන් අපි කලින් ස්ලයිඩ් එකේ දැක්කා සමාන ලක්ෂ්‍ය අපි කලින් ස්ලයිඩ් එකේ දැක්කා ලාභය සඳහා සමීකරණයක්. ලාභය සඳහා සමීකරණය ගනිද්දී අපි ලියාගත් සමීකරණ දෙකක් ආදායම් සඳහායි පිරිවැය සඳහායි. එහෙනම් ආදායම් සඳහා සමීකරණය කොහොමද ආවේ? විකුණුම් මිල අපි වැඩි කළා මොකෙන්ද? විකුණුම් මිල අපි වැඩි කළා ඒකක සංඛ්‍යාවෙන්. එතකොට මුළු පිරිවැය සඳහාත් අපි සමීකරණයක් කොයි විදිහටම ලියාගත්තා. මුළු පිරිවැය සඳහා ඔය විදිහටම සමීකරණ ලියාගත්තා. මොනවද? ස්ථාවර පිරිවැයට අපි එකතු කළා මුළු විචාල පිරිවැය. මුළු විචාල පිරිවැය උනේ මොකද්ද? ඒකකයක් සඳහා විචාල පිරිවැය යුනිට් වේරියබල් කොස්ට් එක වැඩි කළා අපි Q ගේ ඒකක සංඛ්‍යාව. ඒතර සමාන ලක්ෂ්‍යයේදී වෙන විශේෂ සිදුවීම මොකද්ද? ලාභය බිඳුවයි කියන්නේ මේ ආදායමයි වියදමයි සමාන වෙනවා නේද? එහෙනම් සමාන ලක්ෂ්‍යයේදී මේ ආදායම සමාන වෙනවා මුළු පිරිවැයට. එහෙනම් මේ SP වැඩි කිරීම Q සමාන වෙනවා FC ධන UVC වාතාවක් Qට. මේ පද හඳුන්වලා තියෙනවා නේද ඔයගොල්ලන්ට පැටලෙනවා නම්. FC කියන්නේ මුළු ස්ථාවර පිරිවැය, UVC කියන්නේ ඒකක විචාල පිරිවැය, SP කියන්නේ ඒකක විකුණුම් මිල. හරි. දැන් නම් අපි හොයන්න ඕනේ Q නේ. කොච්චර ඒකක සංඛ්‍යාවක් අපි නිෂ්පාදනය කරන්න ඕනේ කියන එකට අපි හොයන්න ඕනේ. එහෙනම් අපි FC එක පැත්තක තියාගෙන SPQE UVCQE අනික පැත්තකට දාගමු. SP වැඩි කිරීම Q ඍණ UVC වැඩි කිරීම Q. ඔන්න දැන් අපිට Q ට උත්තරයක් එනවා. FC ගෙන් බෙදන්න ඕනේ SP ඍණ UVC. ඒක තමයි මෙන්න මේ සමාන ඒකක සංඛ්‍යාව සඳහා සූත්‍රය වෙන්නේ. Q. බලන්න මේ දක්වා ගැටලු තියෙනවද කියලා.
දැන් මේ ප්‍රස්ථාරය අපිට පොඩි උදාහරණයක් තමයි දීලා තියෙන්නේ. දැන් බලමු උදාහරණ කොහොමද පැහැදිලි කරගන්නේ කියලා. දැන් ප්‍රස්ථාරය බලපුවහම අපිට පේනවා අපි දැන් මෙහෙම සමාන ලක්ෂයක් අපිට හොයන්න කියලා ගානක් දුන්නොත් අපි මොනවද හොයාගන්න ඕනේ? මූල ප්‍රධාන දේවල් අපි හොයාගන්න ඕනේ. මොකක්ද? ස්ථාවර පිරිවැය කියලා හොයාගන්න ඕනේ. එතන ප්‍රස්ථාරය බලපුවහම අපිට පේනවා ස්ථාවර පිරිවැයක් තියෙනවා ලක්ෂයක් නේ. එතන ස්ථාවර පිරිවැය ලක්ෂය කියන එක තමයි මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි හොයාගන්න ඕන මොනවද? අපි හොයාගන්න ඕනේ ඒකක සූත්‍රයෙන් නේවනේ අපි හොයාගන්න ඕනේ. අපි හොයාගන්න ඕනේ ඒකක විකුණුම් මිලයි ඒකක පිරිවැයයි නේ. ඒකක විචාල්‍ය පිරිවැය. ඒකක විකුණුම් මිල අපිට හොයාගන්න පුළුවන්. අපිට පේනවා මොකක් හරි මේ රේඛාවෙන් හොයාගත්තා නම් හරි මේ රේඛාවෙන්. ඒතර මේ රේඛාව 1 ලක්ෂයක් ගත්තොත් එහෙනම් මේ රේඛාව අපි 1,20,000 කියන ලක්ෂය ගමුකෝ. දීලම් තියෙනවා. ඒතර 1,20,000 කියන ආදායමෙද්දි ඒකක විකුණලා තියෙන කොච්චරද? 10,000ක් නේ. එහෙනම් අපිට පුළුවන් ඒකක විකුණුම් මිල හොයන්න මේ දෙකේ බෙදලා. මෙතන හොයමුකෝ. ඒකක මිල කොච්චරද? අපිට හම්බෙලා තියෙන 1,20,000ක එකක 10,000ක් විකුණුවා. 1,20,000 බෙදීම 10,000 කියලා. රුපියල් 12යි නේ. ඒක තමයි මේ ඒකක විකුණුම් මිල කියලා රුපියල් 12යි කියලා දාලා තියෙන්නේ. ඒකක විකුණුම් මිල රුපියල් 12යි. ඊට අමතරව අපි හොයාගන්න ඕනේ ඒකක විචාල්‍ය පිරිවැය. ඒකක විචාල්‍ය පිරිවැය හොයන්න ඔන්න දැන් මේක බලලි වල දැන් ඒකක විචාල්‍ය පිරිවැය ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ. දැන් ඒකක විචාල්‍ය පිරිවැය හොයන්න විචාල්‍ය පිරිවැය සූත්‍රයට යන්න ඕන අපිට. දැන් අපි ගමු මේ වගේ ලක්ෂ්‍ය. මේ වගේ ලක්ෂයක් ගත්තාම ඔයගලන්ට පේනවා විචාල්‍ය පිරිවැය ගිහලා තියෙන 1,20,000ක්. හැබැයි එකක 10,000යි. ඒතර ඔයගොල්ලෝ ටක් ගාලා ඒකක විචාල්‍ය පිරිවැය හොයන්න 1,20,000 10,000න් බෙදලා හරිනවද? නෑ නේද? ඒතර මුලින්ම අපි අයින් කරන්න ඕනේ මේකෙන් ස්ථාවර පිරිවැය කෑම. දැන් මේ 1,20,000 ඇතුළේ ඉන්නවා අපි දන්නවා ස්ථාවර පිරිවැය කොච්චරකද ලක්ෂයක ඉන්නව නේද? ස්ථාවර පිරිවැය. එහෙනම් මේ ඒකක 10,000 කියන ලක්ෂයේදී අපි ගත්තොත් එහෙම ඒකක 10,000 දී මුළු විචල්්‍ය පිරිවැය සමාන වෙනවා කොච්චරකටද? 1,20,000න් අපි අඩු කරන්න ඕනේ අර ස්ථාවර පිරිවැය ලක්ෂය නේද? එහෙනම් අපිට එනවා රුපියල් 20,000යි කියලා මුළු විචල්්‍ය පිරිවැය අවස්ථාවේ. එහෙනම් ඔන්න දැන් අපිට ඒකක විචල්්‍ය පිරිවැය හොයාගන්න පුළුවන්. දැන් ඒකක 10,000ක් නිෂ්පාදනය කරන්න මුළු විචල්්‍ය පිරිවැය ගිහිලා තියෙන්නේ 20,000යි නේද? එහෙනම් ඒකක විචල්්‍ය පිරිවැය කොච්චරද? 20,000 බෙදන්න ඕන අපි 10,000 කියන්නේ රුපියල් 2යි. ඒක තමයි මේ තියෙන්නේ. ඒකක විචල්්‍ය පිරිවැය. හරි. දැන් ඔන්න අපි ඕන දත්ත ටික හොයාගත්තා. ඕන දත්ත ටික හොයාගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ සමීකරණයට දාන්න. මේ සමීකරණයේදී. මේකට දාන්න තියෙනවා. එතකොට අපිට සමීකරණ දාන්නේ කොහොමද? මුලින්ම උඩ දාන්න ඕනේ ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය අපි දානවා ලක්ෂයයි කියලා. ඕක බෙදන්න ඕනේ ඒකක විකුණුම් මිල අඩු කිරීම ඒකක විචාල්‍ය පිරිවැය. උත්තර අපිට එන උත්තරයක් 10,000යි කියලා. ඒ කියන්නේ සමාන ඒකක සංඛ්‍යාව 10,000යි කියලා. මේ තියෙන්නේ ලක්ෂය. සමාන ලක්ෂය 10,000යි. ওই 10,000 දී ආදායමයි වියදමයි සමානලා තියෙන ලාභයේ බිඳුව. සමාන ලක්ෂයේ ස්ථාවර පිරිවැය ලක්ෂයක් වන අතර මුළු විචාල්‍ය පිරිවැය 20,000ක් වේ. ආදායම 1,20,000 මුළු පිරිවැයට සමානයි. සමාන ලක්ෂ්‍ය කියන්නේ එකක 10,000 අවස්ථාවේදී ඉහළ විට නිල් පැහැති ආදායම් රේඛාව කහ පැහැති මුළු පිය රේඛාවට ඉහළින් පවතිමින් ලාභයක් නිරූපණය කරයි. ඒක මම මේකට ඔයගොල්ලන්ට කිව්වා නේද? මේ වගේ මේ 10,000ට වැඩි අවස්ථාවක නිල් පාට රේඛාව කහ පාට රේඛාවට වඩා උඩ ඉන්නේ. ඒතර තියෙන ලාභයක්. සමාන ලක්ෂ්‍යට පහළ විට ව්‍යාපාරයේ පාඩු ලබයි. ඒකත් ඔයගොල්ලෝ දන්නවා. හරි ඔය තමයි සමාන විශ්ලේෂණය කියන පාඩම. තියරි කොටස් ටික. හරි ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන් ප්‍රශ්න කරන්න යන්න කලින්. ඒකද අපි අද මේ පාඩම ඉවර කරනවා. ඊට පස්සේ ලබන බදාදා අපි පොහොය දවසේ මුදලේ කාලිකාගේ කරනවා. ඒ සතියේ මිරිදා අතර මුදලේ කාලිකාගේ පාඩම අපිට අවසන් කරන්න පුළුවන්. ඒතර ඒක ටිකක් වැදගත් පාඩමක්. හරි. එහෙනම් අපි අද මේ පාඩම ඉවර කරනවා. ඊට පස්සේ ලබන බදාදා අපි පොහොය දවසේ මුදලේ කාලිකාගේ කරනවා. ඒ සතියේ මිරිදා අතර මුදලේ කාලිකාගේ පාඩම අපිට අවසන් කරන්න පුළුවන්. ඒතර ඒක ටිකක් වැදගත් පාඩමක්.
ඊට පස්සේ අවසාන පාඩම විදිහට අපිට ස්ථාවර ආදායම් සුරකුම්පත් තක්සේරු කරන්න කරන්න පුළුවන් ඊට පස්සේ සති දෙකේ. ඒතර අපි දැන් මේ විෂය අවසාන කොටස් වලට ලං වෙන්නේ. ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් දැන් ප්‍රශ්න මේ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න. එහෙනම් ඔයගොල්ලෝ උත්සාහ කරන් බලන්න. මේ ගැටලුව 2018 සැප්තැම්බර් මාසේ ආපු 6 වෙනි ගානේ කොටසක්. මේක සාමාන්‍යයෙන් මුළු සම්පූර්ණ ප්‍රශ්නයක් වෙනවා අඩුයි කොටසක් තමයි මේ කැලේ. මොකද මේ පාඩම් කීපයක් තියෙනවානේ මේ පාඩම. ඒක උත්සාහ කරන්නකෝ. විනාඩි 5ක් විතර අරගෙන. නැත්නම් මම මේක හදන්නම්. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඊළඟ ගැටලු උත්සාහ කරන්න වෙලාව දෙන්න. බලන්න. සුදුසු ගණිතමය සංඛ්‍යාන ක්‍රම මගින් පහත ප්‍රශ්න විසඳන්න. ඔය තියෙන්නේ ඔකේ අර ටික. අපි දැන් ඉගෙන ගත්ත හැම ආකෘතියම වගේ ප්‍රශ්න තිබ්බ ප්‍රශ්නයක්. ඒතර මේකේ පළවෙනි කොටස විතරයි මේ පාඩමට අදාළව රන්ති. ලංකා පෑන් සමාගම රුපියල් 5000ක් පෑන් සමාගම පෑන් 5000ක් නිපදවා විකිණීමේදී පහත සඳහන් ආදායම් සහ පිරිවැය වාර්තා කරනවා. ඒතර පෑන් 5000ක් තමයි මේගොල්ලෝ නිෂ්පාදනය කළ විකුණන්නේ. විකුණුම් ආදායම රුපියල් 2,50,000යි. ස්ථාවර පිරිවැය රුපියල් 50,000යි. විචල්්‍ය පිරිවැය 1,25,000යි. එම පිරිවැය හා මිල ව්‍යුහය යටතේම තවත් පෑන් 500ක් නිෂ්පාදනය කර විකුණුවේ නම් ලාභයේ වැඩිවීම ගණනය කරන්න. දැන් මේගොල්ලෝ කියන්නේ ලාභයේ වැඩිවීම ගණනය කරන්න කියලා. දැන් මෙතන මොකක්ද වෙන්නේ? මේගොල්ලෝ පෑන් නිෂ්පාදනය කරලා විකුණනවා පෑන් 5,000ක්. ඒතර අපිට දීලා තියෙන දත්ත ටිකක් පෑන් 5,000ට දාලා විකුණුම ආදායම හම්බ වෙනවලු 2,50,000ක්. ස්ථාවර පිරිවැය දීලා තියෙනවා විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා. දැන් මෙතන අපිට ලාභයක් ලබනවද නැද්ද කියලා හොයන්න අවශ්‍ය දත්ත දීලා තියෙනවා. අපි ලාභ සමීකරණේ ඉන්නේ ආදායමයි සමස්ත පිරිවැයනේ. ඒතර ආදායම දීලා තියෙනවා. ඊට පස්සේ මුළු පිරිවැයට උණු ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය. මේ දෙකක් දීලා තියෙනවා. එහෙනම් අපිට ලාභය හොයන්න පුළුවන් කෙලින්. දැන් ලාභයක් තියෙනවද නැද්ද කියලා අපි හොයන්න ඕන හේතුව මොකක්ද? දැන් මෙතන මේ අහන්නේ දැන් මේගොල්ලෝ පෑන් 5,000ක් දැන් නිෂ්පාදනය කරනවා. තවත් 500 නිෂ්පාදනය කළොත් එimhe ලාභය කොච්චර වැඩි වෙනවද කියලා හොයන්න ඕනේ. දැන් ලාභයක් වැඩි වෙනවද කියලා හොයන්න මුලින් ලාභයක් තියෙන්න ඕනේ. ලාභයක් තියෙන මේ ප්‍රස්ථාරයේ එක අවස්ථාව. ඒ කියන්නේ ප්‍රස්ථාර හැමතැනම ලාභයක් නැහැ. කියන අපි මේ ප්‍රස්ථාරිකව මේක නිරූපණය කළොත් මේ විදිහට අපේ ස්ථාවර පිරිවැය ඉන්න ඔය විදිහට. ඊට පස්සේ අපේ විචල්්‍ය පිරිවැය ඉන්න මේ විදිහට. ස්ථාවර පිරිවැය මේ විදිහට ඉන්න. ඊට පස්සේ අපේ විකුණුම් ආදායම ඉන්න මේ විදිහටනේ. විකුණුම් ආදායම ඉන්න මේ විදිහට. දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ ලක්ෂයක් කියලා එවුනේ. දැන් මේ වගේ ලක්ෂයක් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේ වගේ ලක්ෂයකදී මේක ආදායමනේ. මේ වගේ ලක්ෂයකදී මේ ආදායම අඩුයි. මේවල සමස්ත පිරිවැයනේ. සමස්ත පිරිවැය. ආදායම අඩුයි විකුණුම් සමස්ත පිරිවැයට වඩා ආදායම අඩුයි. දැන් මේ වගේ අවස්ථාවක නම් ඉන්නේ තව එකක 500ක් නිෂ්පාදනය කළා කියලා ලාභය වැඩි වීමක් නෙමෙයි ඇත්තටම සිද්ධ වෙන අලාභය අඩු වීමක් සිද්ධ වෙන්නේ. මොකද මේක කියන්නේ සමාන ලක්ෂ්‍ය. මේකේ වම් අත පැත්තේ නම් ඉන්නේ මේකේ වම් අත පැත්තේ නම් ඉන්නේ ලාභයක් තමයි ඒගොල්ලෝ අලාභයක් ලබලා ඉන්නේ. ඒතර ඒ හින්දා අපි හරියටම හොයාගන්න ඕනේ මේක ඇත්තටම ඉන්නේ ලාභයක් ලබන තරගද කියලා තහවුරු කරගන්න අවශ්‍යයි. ඒතර ඒක අපිට ටක් ගාලා තහවුරු කරගන්න පුළුවන් පොඩි ගැටලුවක් කරලා. ලාභය සදා සමීකරණයට ආදේශ කළා. ලාභය වෙන්නේ මුළු ආදායම ලාභය වෙන්නේ මුළු ආදායම අඩු කිරීම මුළු පිරිවැයනේ. ඒතර මුළු ආදායම 2,50,000යි. ඕකෙන් අඩු කරන්න ඕන මුළු පිරිවැය 1,25,000 ධන 50,000ක්. එතකොට එනවා 75,000යි කියලා. හරිද? ඒතර මුළු ආදායම මේ ලාභයක් තමයි මෙයා ලබන්නේ. එතකොට මෙයා ඉන්නේ දකුණු අත පැත්තේ කියලා අපි දන්නවා. එතකොට තව එකක වැඩි නිෂ්පාදනය කළා කියලා මෙයාගේ ලාභය වැඩි වීම තමයි වෙන්නේ කියන එක අපිට තහවුරු කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් අහන්නකෝ. හරි ලාභයට උත්තරයක් දීලා තිනවා දැන්. හරි.
දැන් එහෙනම් තව පෑන් 500ක් නිෂ්පාදනය කළාම ලාභය වැඩි වීමනේ හොයන්න ඕනේ. දැන් මේක හොයන ක්‍රම දෙකක් තියෙනවා. දිග ක්‍රමේ තමයි දැන් කොහොමද හැමතිස්සෙම ලාභය හොයන්නේ? ලාභය හොයන්නේ කොහොමද හැමතිස්සෙම? ආදායමෙන් වියදම අඩු කරන එක නේද? දැන් ඔන්න අපි පෑන් 5000 දී ලාභය හෙව්වා. මේ තියෙන 5000 දී ලාභයනේ. එතන වෙන 5000 දී ලාභය අපි හොයලා ඉවරයි. එහෙනම් අපි තව 500ක් නිෂ්පාදනය කළාම මොකද වෙන්නේ? මුළු එකක සංඛ්‍යා 5500ක් වෙනවනේ. එහෙනම් 5500 දී ලාභය හොයන්න. 5500 දී ලාභය හොයන්න මේවා අපි දැන් යාවත් කාලින කරගන්න. දැන් විකුණු ආදායම වෙන්නේ කීයද? අලුත් විකුණු ආදායම හොයන්න අවශ්‍ය කරනවා. දැන් අලුත් විකුණු ආදායම හොයන්න නම් 500ක් වැඩි කළාම අලුත් විකුණු ආදායම හොයන්න අපි දැනන් ඉන්න විකුණු මිල නේද? ඒතර ඒක හොයාගන්න ඕනේ මුලින්. විකුණු මිල. විකුණු මිල හොයන්නේ කොහොමද? විකුණු ආදායම 2,50,000 ඕක බෙදන්න ඕන පෑන් 5,000යි. එතකොට එනවා අපිට රුපියල් 5යි කියලා නේ. එහෙනම් 5,500 දී විකුණු ආදායම කොච්චරද? 5,500 දී විකුණු ආදායම වෙන්නේ 5,500 වැඩි කරන්න වෙනවා 5යි. ඒ කියන්නේ කොච්චරද? 2,75,000යි නේ. ඊට පස්සේ ස්ථාවර පිරිවැය වෙනසක් වෙන්නේ. ඊට පස්සේ විචල්්‍ය පිරිවැය එනවා. රුපියල් 50යි නේ. 50යි. ඔව් 50යි. හොඳයි. ඒතර 50යි නේ. මේ උත්තරේ හරිනේ 2,50,000. ඊට පස්සේ අපි විචල්්‍ය පිරිවැයත් හොයන්න ඕනේ. දැන් විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා. දැන් අපි ඒකක විචල්්‍ය පිරිවැය හොයා ගන්න ඕනේ. ඒකක විචල්්‍ය පිරිවැය කොහොමද හොයන්නේ? 1,25,000 බෙදන්න ඕනේ 5,000යි. එතන රුපියල් 25යි කියලා නේ. රුපියල් 25යි කියලා. එහෙනම් දැන් ඒකක 5,500 දී අපි මුළු පිරිවැය හොයන්න ඕනේ. මුළු පිරිවැය සමාන වෙනවා මොකටද? ස්ථාවර පිරිවැයට මුළු විචල්්‍ය පිරිවැය එකතු කළා. ස්ථාවර පිරිවැය වෙනසක් සිද්ධ වෙනවද? 50,000 වෙනසක් සිද්ධ වෙනවද? නැහැ. ඒකේ විදිහටම ඉන්නවා. දැන් විචල්්‍ය පිරිවැය හොයන්න. විචල්්‍ය පිරිවැය කොහොමද හොයන්නේ? ඒකක සංඛ්‍යාව වැඩි කිරීම ඒකක විචල්්‍ය පිරිවැය. ඒකක විචල්්‍ය පිරිවැය අපි හොයාගත්ත රුපියල් 25යි කියලා. එහෙනම් 25 වැඩි කරන්න ඕනේ 5,500 නේ. එහෙනම් 50,000ට එකතු වෙන්න ඕනේ 25 වැඩි කිරීම 5,500 කියන්නේ කීයද? 13,750යි නේ. ඒ කියන්නේ 1,37,500. ඔය කියන්නේ 1,87,500. හරි. දැන් ඔන්න එන අපිට ලාභය හොයන්න පුළුවන්. ලාභය සමානයි මොනවද? මුළු ආදායම රින මුළු වියදම නේ. 2,75,000න් අඩු කරන්න ඕනේ. මුළු පිරිවැය 1,87,500. එතන එනවා අපිට 87,500යි කියලා. ලාභය. හරිද? දැන් අහන්නේ ලාභය වැඩිවීමනේ. එහෙනම් 87,500න් අපි අඩු කරන්න ඕනේ වැඩිවීම. 87,500න් අපි අඩු කරන්න ඕනේ 75,000ක්. එහෙනම් එනවා අපිට 12,500යි කියලා ලාභය වැඩි වෙන. මේක තමයි අන්තිම උත්තරේ. පැහැදිලි නේද කියලා බලන්න. අපි එක 5,000 දී ලාභය ගත්ත 5,000යි කියලා ඒකක 5,500 දී ලාභය හෙව්වා. ඒකක 5,500 දී ලාභය හෙව්වා 87,500යි කියලා. මේක 5,000 දී ලාභය මේකක කීයද? 5,500 දී ලාභය. එහෙනම් මේ දෙකේ වෙනසෙන් තමයි ලාභය වැඩි වෙන්නේ. 12,500 ගේ ලාභය වැඩි වුණා කියලා අපි දැක්කා. බලන්න පැහැදිලි නේද කියලා. හොඳයි උත්තර දාලා තිනු කට්ටිය. ගොඩක් හොඳයි.
දැන් බලමු අපි දැන් මේ ටිකක් දිග ක්‍රමයකින් මේ ලාභය හෙව් මේ විදිහට නැතුව ලාභය හොයන විදිහක් තියෙනවද කියලා බලමු. ඉඩ නැති හින්දා අපි මේ ආවොත් එහෙම දැන් බලන්න දැන් අපි අවස්ථා දෙකේදීම ලාභය හොයලානේ මේ වෙනස ගත්තේ. කොහොම නැතුව ලාභය වැඩි වීම හොයන්නත් පුළුවන්. කොහොම නැතුව ලාභය හොයන විදිහ තමයි අපිට පුළුවන් ඒකකයක් සඳහා ලාභය කියලා එකක් හොයාගන්න. ඒකකයක් සඳහා ලාභය කියලා එකක් හොයාගන්න පුළුවන් අපිට. ඒකකයක් සඳහා ලාභය. ඔයගලන් බෝඩේ පේනවද නේද? ඒකකයක් සඳහා ලාභය. ඒකකයක් සඳහා ලාභය වෙන්නේ ඒකක විකුණුම් මිලෙන් අඩු කරන්න ඕනේ ඒකක විචල්්‍ය පිරිවැය. දැන් ඒකක විකුණුම් මිල අපි හොයාගත්තා. කීයද? රුපියල් 50. ඒකක විචල්්‍ය පිරිවැයත් අපි හොයාගත්තා. කීයද? රුපියල් 25. එහෙනම් ඒකකයක් සඳහා ලාභය කොච්චරද? රුපියල් 25 නේ. එහෙනම් දැන් අපි ඒකක 500කින් වැඩි කළේ. එහෙනම් 500ක් සඳහා ලාභය වැඩිවීම කොච්චරද? 500 වැඩි කරන්න ඕනේ රුපියල් 25. එතන රුපියල් 12500 කියලා එනවා. හැබැයි මේක කරන්න හැමතිස්සෙම මේක කරන්න බෑ. ඕක කරන්න අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? ඕක කරන්න නම් මෙන්න මේ ප්‍රස්ථාරේ. ඔන්න ඔය ප්‍රස්ථාරේ මෙන්න මේ දකුණු අත පැත්තේ ඉන්න ඕනේ. ලාභ ලබන අවස්ථාවක ඉන්න ඕනේ. මේ පැත්තේ ඉන්න ඕනේ. මේ පැත්තින් දැද්දි කරන්න බෑ. මේ පැත්තින් දැද්දි කරන්න බෑ. මේ පැත්තින් දැද්දි කරන්න බෑ. ඒකකයක් සඳහා ලාභයක් නෙමෙයි මේ වෙලාව වෙන්නේ. දැන් මෙතනින් පස්සේ මේ ලක්ෂර එනකොට අර මුළු ස්ථාවර පිරිවෙම ආවරණය වෙලා ඉවරයි. එතනින් පස්සේ ඒකකයක් සඳහා සුද්ධ ලාභයක් එනවා. එතෙන්ට වම් අත පැත්තේ ලක්ෂයකදී ඒකකයක හම්බෙන ලාභයෙන් ස්ථාවර පිරිවෙම ආවරණය වෙන එක තමයි වෙන්නේ. මේ වගේ ලාභ වැඩිවීමක් මේ ආකාරයට හොයනවා නම් ඒකක අනු විතරක් හොයලා ඒකක පිරිවැය ඒකක මිලයි පමණක් පාවිච්චි කළා වෙනවා. අනිවාර්යෙන් අපි තේරුම් ගන්න ඕනේ ලාභයක් ලබන අවස්ථාවකදී විතරයි මේක කරන්න පුළුවන් කියලා. නැත්නම් අර විදිහට දිගට හදන්න අවශ්‍යයි. මම හිතන්නේ පොයින්ට් එක පැහැදිලි කියලා ඔයගොල්ලන්ට. දැන් අපි බලමු මේකේ දෙවෙනි කොටස. සමාන වීම සඳහා නිෂ්පාදනය කර යුතු පෑන් සංඛ්‍යාව අහනවා. දැන් ඒක නම් අපේ සූත්‍රයට දාන්න විතරනේ තියෙන්නේ. ඒතර අපි මේ වගේ කොටුවක් ඇඳලා සූත්‍රයට දාමු. ඒතර සූත්‍රය මොකක්ද? සූත්‍රය මම මෙතන ආයෙ පහු ලිව්වොත් එහෙම FC බෙදන්න ඕනේ විකුණුම් මිල අඩු කිරීම ඒකක විචල්්‍ය පිරිවැයෙන් නේද? ඔන්න සූත්‍රයට තමයි අපි ආදේශ කරන්න ඕනේ. ස්ථාවර පිරිවැය දීලා ඉන්නවා 50000යි කියලා. ඕක බෙදන්න ඕනේ කීයෙන්ද? විකුණුම් මිල 50යි ඒකක විචල්්‍ය පිරිවැය 25යි. 50000 බෙදන්න ඕනේ 25යි. ඒතර අපිට එන උත්තරයක් ඒකක 2000යි කියලා. ඒකක 2000 තමයි සමාන වීම සඳහා නිෂ්පාදනය කරන්න පෑන් සංඛ්‍යාව. දැන් මෙයා පෑන් 5000ක් මේ වෙනකොට නිෂ්පාදනය කරා. ඒතර අපි කොහොමද දැක්ක මේ වෙලාවේ ලාභයක් තමයි මෙයා ලබන්නේ කියලා. ඒතර ඒක අපි තහවුරු වෙනවානේ. ඒතර ඒකක 2000ක් තමයි සමානයේ සඳහා මෙයා නිෂ්පාදනය කරන්න පෑන් සංඛ්‍යාව. දැන් ඕකත් කෙලින්ම සූත්‍රයේ කාටරේ අමතක වුණොත් එහෙම මොකද කරන්නේ? අමතක වුණොත් එහෙම අපිට සමීකරණ ලියලා හොයන්න පුළුවන්. ඊළඟ ගැටලුව සමීකරණ ලියලා හොයන හැටි කරන්න. කම දෙපාරක් කරන එක අපරාධ. ඒතර මේ සූත්‍රයට දාලා ඉවරලා 2000 හොයාගන්න විදිහ තමයි මේ. ඒක ඉවරයි. පුළුවන් ඊළඟ ගැටලුව බලන්න 2000 ඊළඟ එකට පස්සේ එක බලන්න 2017 මාර්තු එක බලන්න. මේක ඉවරයි 2017 මාර්තු එක පටන් ගන්න.
විනාඩි 5ක් 10ක් දෙන්නම්. ඒතර ඔයගොල්ලෝ ඒක උත්සාහ කරලා තනියම හදන්න බලන්න. මේ ගැටලුව හදන්න ඕනේ 2017 මාර්තු සම්පූර්ණ ප්‍රශ්නයක් ආවේ. උත්තර සමාගමක් LED බල්බ නිපදවා එකක් රුපියල් 500 බැගින් විකුණයි. මෙම සමාගම රුපියල් 250ක 2,50,000ක ස්ථීර පිරිවැයක්. කියන්නේ ස්ථාවර පිරිවැයක්. එක් බල්බයක් සඳහා රුපියල් 350ක විචාලි පිරිවැයක් දරනවලු. මුළු වියදම සඳහා සමීකරණයක් නිපදවන බල්බ සංඛ්‍යාව ඇසුරින් ලියා දක්වන්න. නිපදවන බල්බ සංඛ්‍යාව ඇසුරින් මුළු වියදම සඳහා සමීකරණයක් ලියන්න ඕන මුලින්ම. හරි බලමු. එහෙනම් මුළු වියදම වෙන්නේ මොකක්ද අපි? මුළු වියදමේ ප්‍රධාන කොටස් දෙක මොනවද? ස්ථාවර පිරිවැයයි අනිත් එක මොකද්ද? මුළු විචල්්‍ය පිරිවැය නේද? ස්ථාවර පිරිවැය දීලා තියෙනවා නේද? ස්ථාවර පිරිවැය දීලා තියෙන 2 ලක්ෂ. මේක අපි සංකේත වලින් ලියමුකෝ. FC දාන විචල්්‍ය පිරිවැයනේ මොකද්ද එතකොට? ඒකක විචල්්‍ය පිරිවැය අපි ගමුකෝ UVC කියලා. ඔක වැඩි කරන්න ඕනේ Q ගෙන් නේද? ඒකක සංඛ්‍යාව. දැන් ස්ථාවර පිරිවැය කොච්චරද? 2,50,000 ඒක දීලා තියෙනවා. ඒකක විචල්්‍ය පිරිවැය දීලා තියෙනවද? ඔව් 350 දීලා තියෙනවා. 350 වැඩි කිරීම Q නේ. අපිට මෙච්චර ලියන්න ඕනේ. මෙතෙන් ලියුවාම ඇති. මුළු වියදම සංකේත දීලා තියෙනවා. මුළු වියදම සඳහා සමීකරණ අවශ්‍ය කරන්නේ. TC සඳහා සමීකරණයක් අවශ්‍ය කරන්නේ නිපදවන බල්බ සංඛ්‍යාව ඇසුරින් ලියන්න ඕනේ. එතකොට FC ඒගොල්ලෝ දීලා තියෙනවානේ ෆික්ස් කොස්ට් කියලා. ඒක ආදේශ කළාට කමක් නැහැ. 2,50,000 දාන 350 කිව්වෝ. මේක ලියන්න ඕනේ. නිපදවන බල්බ සංඛ්‍යාව Q දීලා තියෙනවා. මේ දත්‍රයත් ආදේශ කළා මෙතෙන්ට ලියන්න ඕනේ. මෙතෙන්ට ඔයගොල්ලන්ට උත්තර ලියන්න පුළුවන්. මේක තමයි අදාළ පිළිතුර. මුළු ස්ථාවර පිරිවැය එකතු කරන්න ඕන විචල්්‍ය පිරිවැය. ඊට පස්සේ කියනවා මුළු පිරිවැය හා නිෂ්පාදිත බල්බ ප්‍රමාණය අතර මේක උත්තරේ ලිව්වද ඔයගොල්ලෝ කොහොමද chat එක. හොඳයි කට්ටිය ලියන්න. මුළු පිරිවැය හා නිෂ්පාදිත බල්බ ප්‍රමාණය අතර සම්බන්ධතාව නිරූපණය කිරීම සඳහා ප්‍රස්ථාරයක් අඳින්න. මුළු පිරිවැය මෙන්න මේ ටෝටල් කොස්ට් එකට ප්‍රස්ථාරයක් අඳින්න තියෙනවා. ඒතරම් ප්‍රස්ථාරය ඇඳලා අක්ෂ නම් කරන්න ඕන මුලින්ම. ඒතර අක්ෂ වල ඉන්නේ මොනවද? ප්‍රමාණය ඉන්නවා මෙතන. දැන් සංකේත භාවිත කරලත් කමක් නැහැ හඳුන්ලා තියෙන හින්දා. කියමු. ඒතර මෙතන ඉන්නවා පිරිවැය නේද? මෙතන ඉන්නවා ටෝටල් කොස්ට් වගේ දැම්ම නම් කමක් නැහැ. මුළු පිරිවැය නිෂ්පාදිත බල්බ ප්‍රමාණය. ඒතර මේක තමයි ප්‍රස්ථාරගත කරන්න ඕනේ. මේ y = mx ප්‍රස්ථාරයන් mx ධන c ප්‍රස්ථාරයක් වෙනවනේ මේ. mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. m කියන්නේ 350, x කියන්නේ q, c කියන්නේ 2,50,000. එහෙනම් මේ වගේ තරකින් පටන් අරන් ඉවරලා මෙයා ඔය විදිහට යන එක තමයි වෙන්නේ. ඒතර මේතන ලකුණු කරන්න අන්තක් ඛණ්ඩය කීයද කියලා 2,50,000 නේ අන්තක් ඛණ්ඩය. ඒතර ඒක ලකුණු කරන්න. ඊට පස්සේ මෙතන ප්‍රස්ථාරය ලියන්න මොකක්ද කියලා. 2,50,000 ධන 350යි q. ඔක තමයි ප්‍රස්ථාරය. බල්බ 1000ක් නිපදවන්නේ නම් මුළු වියදම ගණනය කරන්න. බල්බ 1000ක් නිපදවන්නේ නම් මුළු වියදම ගණනය කරන්න. කොහොමද ගණනය කරන්නේ? මෙන්න මේ සමීකරණය දාන්න තියෙන 1000 නේ. දැන් ටෝටල් කොස්ට් එකට සමීකරණයක් ඉන්නවනේ. එහෙනම් 1000 ආදේශ කරන්න තියෙනවා.
2,50,000 ධන 350 වැඩි කිරීම දැන් q වෙනවල දානවා 1000. එතන උත්තරයක් කොච්චරද? ලක්ෂ 6යි කියලා නෝ. හරි අපි බලමු දැන් දෙවෙනි කොටස. සමාන වීම සඳහා නිපදිය යුතු බල්බ සංඛ්‍යාව කොහොමද කියලා ගියකුත් දීලා තියෙනවා. හරි අපි දැන් සමාන වීම සඳහා සමීකරණයක් ඔයගොල්ලෝ දන්නවනේ. හරි සරලයි. අපි දන්නවා මේක 2,50,000 ඔක බෙදන්න ඕනේ කීයෙන්ද? ඔක බෙදන්න ඕනේ විකුණු මිල 500 අඩු කිරීම විචාල පිරිවැය නේද 350. ඉතින් අපිට එන උත්තරයක් 1666.67ක් කියලා. කොහොම උත්තරයක් එනවා. ඕක ගන්න තියෙන ඕගොල්ලෝ. ඔව්. 1666.67යි කියලා උත්තරයක් එනවා ඒක ගන්න ඇති. ඉතින් දැන් මේ වෙලාවේ උත්තරේ දානවද කොහොමද? කොහොම දැම්මොත් තමයි ලකුණු අඩු වෙන්න පුළුවන්. දැන් බල්බ කැලි හදන්න බෑ නේද? ඒක ඕගොල්ලෝ තෝරගන්න ඕනේ 1666 1667. 1666 තෝරගත්තොත් හරියද? සමාන ලක්ෂයට වඩා අඩු සංඛ්‍යාවනේ. එතකොට පාඩුවක් සිද්ධ වෙන්නේ. එහෙනම් අපි හැමතිස්සෙම දැන් ලාභයක් නිපදීම සඳහා අවශ්‍ය තැනට මේ සමානය අපි තේරුම් ගන්න. එහෙනම් අපි ඒක ඉහළ අංකයට වටේලා වුණ දාන්න උත්තරේ. ඒතර උත්තරේ 1667. බල්බ 1667 කින් ලියන්න ඕනේ එකෙත් එක්ක. දැන් අපි බලමු දැන් හිතනවා හදිස්සියේ මේ සමීකරණ අමතක වුණා කියලා. දැන් සමීකරණ අමතක වුණොත් එහෙනම් කොහොමද හදන්නේ කියලා බලමු. එතන මේ ඉංගියත් කියලා බලමු සමාන ලක්ෂ්‍ය මගින් පාඩු සිදුවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නිෂ්පාදනයකට වික්‍රම සංඛ්‍යාව හඳුනා ගැනීම. ඒතර පාඩු සිදුවීම වළක්වා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? ආදායමයි වියදමයි සමාන වෙනවා නේද? එහෙනම් අපි සමාන ලක්ෂ්‍ය සඳහා මුළු ආදායම සහ මුළු වියදම පිළිවෙල දෙන්න සමාන කරනවා. එහෙනම් මුළු පිරිවැය එන්නේ මොකෙන්ද? මුළු පිරිවැයනේ මේ අපේ සමීකරණය මේ තියෙන්නේ 2,50,000 ධන 350යි q. එතන සමාන ලක්ෂ්‍යයේ මුළු ආදායම එන්නේ කොහොමද? මේ total cost එක මුළු ආදායම එන්නේ කොහොමද? මුළු ආදායම එන්නේ විකුණු මිල. විකුණු මිල අපි දන්නවා කීයද? 500යි කියලා. 500 වැඩි කරන්න ඕනේ ඒ ලක්ෂ්‍යයේ විකුණපු ඒකක සංඛ්‍යාව q ගේ. එහෙනම් සමාන ලක්ෂ්‍යයේ විශේෂතාව මොකද්ද? සමාන ලක්ෂ්‍යයේදී total cost එක total revenue එකට සමාන වෙනවා නේ. ඔන්න මේ දෙන්න සමාන කරන්න පුළුවන්. 2,50,000 ධන 350යි q සමාන කරන්න පුළුවන් 500යි q. දැන් මේක විසඳලා ඉවරලා කිව්වා. ඒ විදිහට කිව්වෙවත් ඔයගලන්ට පිළිතුරු විදිහට බල්බ 1667යි කියන උත්තරේ එනවා. ඊට වඩා ලේසි ඉතින් සූත්‍රය කෙලින්ම දාලා එවන්නේ. හොඳයි. ඉවරයි හදාගෙන යන්න දෙකට අනිත් අය මේක ලියා ගන්න.
මේ ටික මකන්න. දෙදස් 16දී මෙම සමාගම බල්බ 3000ක් නිපදවා විකුණු ලැබෙන මුළු විකුණුම ආදායම් සහ ලාභය ගණනය කරන්න. ගැටලුවක් නැහැ නේද? කෙලින් සමීකරණ වල ආදේශ කරන් තියෙන්නේ. මුලින්ම ඔය මුළු විකුණුම ආදායම බල්බ 3000නේ. බල්බ 3000 වැඩි කරන්න ඕනේ 500 නේ. එතන අපිට කොච්චරද? 1,50,000ක්. ඊට පස්සේ මුළු ලාභය හොයන්න මුළු පිරිවැය හොයන්න සමීකරණයට ආදේශ කරන් තින්නේ මේකට. 1,50,000 ධන 350 වැඩි කිරීම 3000 නේ. මේක සුළු කරපුවාම අපිට එනවා අගයක් කීයද? 1,15,000 නේ. සුළු කරපුවාම අපිට එනවා අගයක් 1,13,000 කියලා. මෙතන එන්නේ 1,15,000යි. මෙතන එනවා 13,13,000 කියලා. ලාභය වෙන්නේ කොච්චරද? ලාභය වෙන්නේ මෙයාගේ මෙයා අඩු ගාමිනේ කන්නේ. සමානයි රුපියල් 2,00,000. අන්තිම කොටස හදාන්න බලන්න. හොඳයි ඒකට උත්තර දාලා තිනවා. අවසාන එකටත් උත්තර දාන්න බෑ. මොකද කියන්නේ 2018 වසරේදී ස්ථීර හා විචාල පිරවැයන් දෙකම 10%කින් වැඩි කරනවලු.
කියලා අපේක්ෂා කරනවලු. ඉහත දෙක කොටසේ ගණනය කළ නිෂ්පාදන ප්‍රමාණය දීම සමාන වීම සඳහා LED බල්බ් වල විකුණුම් මිල ඉහළ දැමිය යුතු ප්‍රතිශතය ගණනය කරන්නලු. දැන් කලින් ආපු සමාන ලක්ෂ්‍ය කොච්චරද? 1667 නේද? දැන් 1667 දීම සමානය වෙන්න විකුණුම් මිල ඉහළ දාන්න ප්‍රතිශතය අහන්න. දැන් එහෙනම් මේකට වෙනස් වගේනේ. දැන් 10% වැඩි කරනවලු. වැඩි කරන්නේ ස්ථිර පිරිවැය විචාල පිරිවැය. දැන් විකුණුම් මිල ඉහළ දාන ප්‍රතිශතය තමයි අහන්නේ. දැන් ඒතර මේක ටිකක් සංකීර්ණයි වගේ හින්දා අපිට පුළුවන් මේක අපේ ආදායමයි මිල වියදමයි සමාන කරන ක්‍රමය හරහා මේක ගැටලුව විසඳන්න. හරි. දැන් උත්තරෙත් ඔයගොල්ලෝ අරගෙනක් තියෙනවා නේද? හොඳයි. අම්මන්ද ලක්ෂානි සච්චිනි විහංග ජාවින්දි ගොඩක් අය උත්තරය අරන් තියෙනවා. කොහොමවත් මම ඒක පැහැදිලි කරා. දැන් එහෙනම් 2018 අවුරුද්දේ 2018ද අපි ගාන හදමු. 2018 දී මුළු පිරිවැය වෙන්නේ කොච්චරද? 2018 දී මුළු පිරිවැය වෙන්නේ මෙන්න මේක වැඩි කරන්න යනවා 10%කින් නේ. 2,50,000 වැඩි කරන්න යනවා 10%කින්. දැන් ඔයගොල්ලෝ 10% වැඩි කරන එක ආදේශ කරන ආකාරය දන්නවනේ. ආදේශ කරන ආකාරය දන්නවා. කොහොමද ආදේශ කරන ආකාරය වෙන්නේ? අර 10% දශම විදියට ආදේශ කරන 1.1 නේද? 2,50,000 වැඩි කරන්න 1.1. ඕක වැඩි කරනවනේ විචාල්‍ය පිරිවැයත් වැඩි කරනවනේ 10%කින්. විචාල්‍ය පිරිවැය උනේ 350යි නේද? ඕකත් වැඩි කරන්න වෙනවා 10%කින්. කියන්නේ 1.1කින් වැඩි කරන්න වෙනවා. 10%කින් වැඩි කරනවා කියලා කියන්නේ 1.1කින් වැඩි කරන්න. වැඩි කිරීම Q. ඕක තමයි මුළු පිරිවැය. ඒතර මුළු ආදායම වෙන්නේ අපි දන්නේ නැහැ මුළු ආදායම මොකද්ද කියලා. එතකොට මුළු ආදායම ඉන්නේ කවුද? විකුණුම් මිලයි එකක සංඛ්‍යාවයි. දැන් විකුණුම් මිල අපි දන්නේ නැහැ. ඒක අපි ගමුකෝ P කියලා. හැබැයි ප්‍රමාණය අපි දන්නවා. ඒ දැන් 1667 දී වෙන සමානය වෙන්න ඕනේ. එහෙනම් ප්‍රමාණය අපි දන්නවා. පැයක් වැඩි වුණා. 1667 දීම තමයි සමානය වෙන්නේ. එහෙනම් මේ දෙන්න අපිට සමාන ලක්ෂ්‍යදී සමාන කරන්න පුළුවන්. 2,50,000 වැඩි කළා කියලා කියන්නේ 2,75,000යි. ධන 350 1.1කින් වැඩි කළා කියලා කියන්නේ 385යි. දැන් Q අපි දන්නවනේ 1667යි කියලා. Q 1667යි කියලා දන්නවා. ඔක සමාන කරන්න ඕන මුළු විකුණුම් ආදායම. මුළු විකුණුම් ආදායම කියන්නේ 1667යි P. දැන් මේ සූත්‍රය කැල්කියුලේටර් භාවිතා කරලා ඉවරලා සුළු කරලා ඉවරලා ඔයගලන්ට P හොයාගන්න පුළුවන්. ඒතර P ට එනවා 549.96ක් කියලා. කියන්නේ ආසන්න වශයෙන් කීයද? 550ක්නේ. කලින් විකුණුම් මිල කොච්චරද? කලින් විකුණුම් මිල 500. එහෙනම් කොච්චරකින් වැඩි වෙලාද? එහෙනම් වැඩිවීම සමානයි 550 හරින 500. කියන්නේ 50කින් වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් වැඩිවීමේ ප්‍රතිශතය කොච්චරද? 50 බෙදීම 500 වැඩි කිරීම 100 නේද? ඔක සුළු කරා වෙන්නේ 10%ම තමයි. එහෙනම් විකුණුම් මිලත් වැඩි කරන්න ඕන 10%කින්ම තමයි අර සමාන ලක්ෂ්‍යයෙන් පවත්වා ගන්න නම්. බලන්න පැහැදිලි නේද කියලා ඔයගොල්ලන්ට?
හරි හැබැයි දැන් මේක මේ වගේ ගැටලුවක් හින්දා ඔයගොල්ලෝ කොහොමද මේක මේ වර්කින් කරලා හදන්න ඕනේ. හැබැයි දැන් මේක මෙච්චර අමාරුවක් නැතුව හදන්නත් පුළුවන්. දැන් බලන්න මෙන්න මේ සූත්‍රය දිහා. දැන් අපේ සමාන ලක්ෂ්‍ය වෙන සූත්‍රය මොකක්ද? සමාන ලක්ෂ්‍ය වෙන සූත්‍රය තමයි ස්ථාවර පිරිවැය බෙදන්න ඕනේ. විකුණුම් මිල ඍණ ඒකක විචාල පිරිවැය එන්නේ නේද? ඒක විචාල පිරිවැය 20 වලින් දානවා. මෙයාවත් 10%කින් වැඩි කරනවා. මේකෙන් ඉන්නේ ඒකක සංඛ්‍යාවනේ. මේකෙන් ඉන්නේ ඒකක සංඛ්‍යාව. බ්‍රේක් ඉවන් කියන්නේ සමානනේ හොඳේ. දන්නවනේ. බ්‍රේක් ඉවන් කියන්නේ සමානනේ. මේ බ්‍රේක් ඉවන් ඒකක සංඛ්‍යාව හොයන සූත්‍රය තමයි මේ ලියුවේ. මේකත් 10%කින් වැඩි කරනවා. මේකත් 10%කින් වැඩි කරනවා. දැන් එහෙනම් මේ 1663 වෙනස පවත්වා ගන්න මෙයත් කීයකින් වැඩි කරන්න ඕනද? 10%කින් වැඩි කරන්න ඕනේ. එතකොට තමයි මේ ඔක්කොම 10% වටින් කැපෙන්නේ. මෙයත් 10%කින් වැඩි කරපුවා මේ මේකට කියන්නේ හරයනේ. එතකොට හරේ මේ හරේ පද දෙකක් තියෙනවා. මේ දෙකම 10%කින් වැඩි කළා තමයි මේ විදිහට අපිට මේ 10% බලපෑම ඉවත් කරලා ඉවරලා අර 1667 න් පවත්වා ගන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට MCQ එක වගේ ආවනම් නිකම මේක 10% කියලා ඔයගොල්ලන්ට තේරෙනවා නේ. 1667 පවත්වා ගන්න මේ ඔක්කොම කැන්සල් කරන්න පුළුවන් නම් මෙයත් 10%න් වැඩි කරන්න වෙනවා. දැන් බලමු අපි මේක කළා මේ වගේ එකක් ආවොත් එහෙම මුළු ආදායම මුළු පිරිවැය දීලා තියෙනවා සමතුලිතතා අගය හොයන්න තියෙන්නේ. මේ කියන්නේ සමතුලිතතා අගය කියලා කියන්නේ මේ සමාන ලක්ෂ්‍ය හොයන්න කියන එක තියෙන්නේ. මම මේ ප්‍රශ්න දැම්මේ අතර මේ වචනේ පෙන්නන්න. සමතුලිතතා අගය කියලා කියන්නේ මේ සමාන ලක්ෂ්‍ය හොයන්න. මෙතන මේ දෙන්න සමාන කරන් තියෙන මෙතන Q ගේ වර්ග සමීකරණයක් එනවා. ඒතර ඒ වගේ වෙන ඔයගොල්ලන් ගැට් විභාගෙ දෙන්න ඉඩ කඩ අඩුයි. මේ ටික පරණ ප්‍රශ්නයක් ඉඳලා තියෙන වර්ග සමීකරණ විසඳීමේ විසඳන් දැනගන්න අවස්ථාවක් නැහැ. ඒතර මේ දෙන්න සමතුලිතතා අගය කියලා කියන්නේ සමාන ලක්ෂ්‍ය කියලා දැනගත්තා නේද? දැන් ඔයගොල්ලෝ මෙන්න මේ ගැටලුවේ දැන් ෂේවීම හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ගෙදරදී හදන්නකො. මුළු වියදම සමීකරණයක් ලියන්න කියලා තියෙන එකත් අපි කළානේ. මෙන්න මේ අන්තිම කොටස් දෙක විතරක් ටක් ගාලා ගන්න. මේකයි විතර. මේකත් තුනත් මම ඉක්මනට කරන්න. මට හතර තමයි ඔයගොල්ලන්ට කියලා කරගන්න අවශ්‍ය කරන්නේ. ඒතර සමාන වීම සඳහා මෙම සමාගම විසින් නිපදවන තේකොළ පැකට් සංඛ්‍යාවනේ අහන්නේ. එතකොට අපිට ඒකට කෙලිම සූත්‍රය දාන්න පුළුවන්. සූත්‍රය මොකද්ද? FC බෙදීම P කියලා පාවිච්චි කරන්න කොමිලට බෙදෙන්න ඕනේ. මොකද්ද මම කලින් නම් භාවිතා කළේ SP ඍණ UAC කියලා. මම දැන් මේ ලේසියෙන් මෙහෙම ලියමු. FC බෙදන්න ඕනේ මිල අඩු කිරීම විචාල්‍ය පිරිවැය. මෙතන ඉන්නවා තේකොළ ඇසුරු යන්ත්‍රයක් මිලදී ගත්තලනේ මෙයා ලක්ෂ 30කට. තේකොළ ඇසුරු යන්ත්‍රයක් මිලදී ගත්තම මෙයා ලක්ෂ 30කට. මේ යන්ත්‍රය වසරට වටිනාකම් 15% බැගින් ක්ෂය වෙනවලු. මෙම නිෂ්පාදන දාල විචාල්‍ය පිරිවැය තේකොළ පැකට් එකට රුපියල් 300යිලු. ඔන්න 300 දීලා තියෙනවා. සමාගමේ ස්ථීර පිරිවැය 2,50,000ක්ද වන අතර 400 කරන් තේ පැකට්ටුවක් රුපියල් 500කටලු මේවා කරන්නේ.
දැන් මෙයා මේ තේකොළ ඇසුර මේ යන්ත්‍රයක් ලක්ෂ 30කට මිලදී ගත්තලු ඒක ෂෙයා වෙනවලු හැබැයි අර මෙම නිෂ්පාදනයට දාලා විචාල මේ ස්ථාවර පිරිවැය විදිහට දීලා තියෙන්නේ මේ 2,50,000 හොඳේ දැන් 30 ලක්ෂය පාවිච්චි කරලා පටල ගන්න යන්න එපා මොකද මේ විස්තරය දීලා තියෙන්නේ මෙන්න මේ ගාන හදලා දීලා තියෙන්නේ ඒතර ඒක ගැන අපිට අවශ්‍යතාවයක් නැහැ නේ මේගොල්ලෝ පැහැදිලිවම කියනවානේ මේ සමාගමට අදාළ ස්ථිර පිරිවැය මෙච්චරයි කියලා. ඒතර ඒගොල්ලෝ එහෙම කිව්වහම අපි ඒක වෙනවත් එක පටල ගන්න ඕනේ නැහැ. අපි 2,50,000 තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් අපිට කෙලින්ම සමීකරණ ආදේශ කරන්න පුළුවන් 2,50,000 බෙදන්න ඕනේ. මිල කොච්චරද 500යි. විචාල පිරිවැය කොච්චරද 300යි. එහෙනම් එනවා ඔක්කොම සුළු කරපුවාම අපිට ඒකක 1,250යි කියලා. ඒතර මේ කොටස උත්තරේ 1,250ද? දැන් එහෙනම් අන්තිම කොටස උත්තරේ හදන්න. හතර තනින් හදන්න. දැන් 250ම තමයි මම දාලා තියෙනවා. කොහොමද එහෙම වෙන්නේ? දැන් බලන්න ආයෙත් මේ සමීකරණ දෙන්න. ඊළඟ වසරේදී FC VC හා විකුණුම් වල සියල්ල 5%කින් ඉහළ යනතේ සමාගම අපේක්ෂා කරනවා. එහෙනම් අපි මේ සූත්‍රයට මේක ආදේශ කළොත් එහෙනම් මොකද වෙන්නේ? FC වැඩි වෙනවා 5%කින් වැඩි කළා කියන්නේ දශම කරන්න ඔයගොල්ලෝ දන්නවනේ 5%කින් වැඩි කළා කියලා කියන්නේ 5% බෙදන්න ඕනේ 100. ඒතර එනවා 0.5 කියලා. ඒතර ඔක වැඩිවීම හොයන්න එකක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ 1.5 මම දර්ශ කළ දෙක 1.5න් තමයි වැඩි වෙන්නේ. ඒතර මෙයා වැඩි වෙනවා 1.5. බෙදීම මිල. මිලත් වැඩි වෙනවා 5%කින්. P වැඩි වෙනවා 1.5. ඍණ VCත් වැඩි වෙනවා 1.5. VCත් වැඩි වෙනවා 1.5. එතකොට මොකද වෙන්නේ? මේ 1.5 අයින් වෙනවා. ඒතර කලින් ආදේශ කරපු අගයන්තර නම් ඒ අගයන්ම තමයි එන්නේ. මේ උත්තරේ මෙන්න. ඒතර ඔයගොල්ලන්ට මේක හදලා දෙන්න අවස්ථාවකුත් නැහැ. ඒතර ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම සරලව ලියන්න පුළුවන්. මිල විචාල්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය යන සියලුම දේවල් එකම ප්‍රතිශතයකින් වැඩි වෙන නිසා සාමාන්‍ය ලක්ෂ්‍ය නොවෙනස්ව පවතී. මොනවද අවශ්‍ය කරන මේ අංග තුන? මිල, විචාල්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය. මෙන්න මේ තුනම සමාන ප්‍රතිශත වලින් වැඩි වෙනවා නම් මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ? සමාන ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ නැහැ. ඒතර ඒක පැහැදිලිව කිව්වනම් සමීකරණ හැදුවේ නැතත් කමක් නැහැ. ඔයගොල්ලන්ට අවබෝධය තියෙනවා කියලා පේනවා මේ ප්‍රමාණය. මොකද ඒතර කියන්න ඕනේ මිල, ස්ථාවර පිරිවැය සහ ඒකක විචාල්‍ය පිරිවැය. මේ තුනම වැසුම් නැත්නම් ඔන්න පැහැදිලිව කියන්න පුළුවන්. සමාන ලක්ෂණ වෙනස් පවතී කියලා ප්‍රධානම හදින අවස්ථාවක් නැහැ. ඊට පස්සේ ඊළඟ වසරේ ලාභයත් අහනවා. ඒක නම් ඔයගොල්ලෝ දැන් හදන්න දන්නවනේ. සමීකරණ ආදේශ කළ ඉවරලා හදාගන්න තියෙනවා. ත්‍රිතර දාන්න. ඊතර ආදායම වෙනවා 500 වැඩි කරන්න ඕනේ 1.5 මිල හොයන්න. ඕක වැඩි කරන්න ඕනේ ඒකක සංඛ්‍යාව කොච්චරද? ලක්ෂයක් නිපදවන්න බලාපොරොත්තු වෙනවා. ලක්ෂයක් නිපදවන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට උත්තරයක් එනවා 52 ලක්ෂ නෑ මිලියන 52ක් ගාණක් එනවා. එනි මෙච්චර ලොකු ගාණක් එනවා. 52යි 500යි 0.3ක් එනවා. මිලියන 52.5ක්. ඊට පස්සේ මුළු වියදම එනවා ස්ථාවර පිරිවැය වැඩි වුණා 1.05කින්. එතකොට 2,50,000 වැඩි වුණා 1.05කින්. ඔකට විචාල්‍ය පිරිවැය වැඩි වුණා 1.05. කියන්නේ 300 වැඩි කිරීම 1.05 වැඩි කිරීම ඒකක සංඛ්‍යාව ලක්ෂයයි. එතකොට අපිට උත්තරයක් එනවා මිලියන 31යි ගාණක් එනවා. 31යි 762යි 500යි. එහෙනම් ලාභය වෙන්නේ මේ දෙන්නගේ වෙනස. ඔය දෙන්නගේ වෙනස ගත්තාම අපිට උත්තරයක් එනවා රුපියල් මේ රුපියල් එහෙම දාන්න නැත්නම් ලකුණු කරනවා 37යි 500යි කියලා. කියන අන්තිම උත්තරවල දැම්මම ඇති. මොලේ ඉඳන් කරගෙන යනකොට අවශ්‍යතාවයක් නැහැ. අන්තිම උත්තරේදී අන්තිම මේකක දාන්න. හොඳයි උත්තර දාලා තියෙනවා. හරි අපි දැන් කරමු වෙනස් මිදී ගැටලුවක්.
ඔයගලන්ට මතක ඇති ගිය සතියේ පාඩම අවසානයේ අපි කර ප්‍රශ්න කෑල්ලක් අපි ඉතුරු කළා. දැන් ඔයගලන්ට පුළුවන් මේ ප්‍රශ්නේ කරන්න. අන්තිම ස්ලයිඩ් එක ඇති ප්‍රශ්නයක් ඒක කරන්න බලන්න. ප්‍රශ්නේ මේක මම මේක කටියට ලියා ගන්න විනාඩියක් දීලා දෙන්න යනවා. අන්තිම ස්ලයිඩ් එකේ තියෙන ප්‍රශ්නේ කරන්න. මේ ප්‍රශ්නේ. හතරවෙනි කොටස තුන්වෙනි කොටස ඔයගොල්ලෝ ගිය සතියේ කළා. හතරවෙනි කොටස කරා. බලන්න දැන් එක්තරා භාණ්ඩයක ඒකක Q ප්‍රමාණයක් නිපදීමේ වියදම ඩොලර් වලින් ඒක අපිට අදාළ නැහැ. මෙන්න මේ ශ්‍රිතයෙන් දැක්වෙනවා. සමීකරණයක් දිලා දැන් අපි ගත්ත සමීකරණ තිබ්බ සරල සමීකරණ මෙතන සමීකරණ දීලා තියෙන සමීකරණ ගැන ඔයගොල්ලෝ හිතන අවශ්‍යතාවයක් නැහැ. සමීකරණ දීලා තියෙනවා. මේ සමීකරණ එන්නේ මොකද්ද? භාණ්ඩයක ඒකක Q ප්‍රමාණයක් නිපදීමේ පිරිවැය. ඒ කියන්නේ මුළු පිරිවැය සඳහා සූත්‍රයක් තමයි මේ දීලා තියෙන්නේ. ඒතර ආ කොටස ලේසි කෙලින්ම අහන්නේ ඒකක 10ක් නිපදීමේ පිරිවැය හොයන්න. ඒතර ඒක හොයන්න මොකද කරන්න ඕනේ? කෙලින්ම 10 ආදේශ කරන ප්‍රමාණය. ඒතර 500යි කියලා දාලා තින්නේ මොකක්ද? පිරිවැයද? බලමු. දැන් ඒකක 10ක් නිපදීමේ පිරිවැය වෙන්න කරාම සරලයි. කෙලින්ම 10 ආදේශ කරන්න තියෙනවා.
එහෙනම් මොකද්ද අපේ සූත්‍රයේ ඉන්නේ Q ගණය ඍණ 30යි Q වර්ගය ධන 200. එහෙනම් ඒකක 10 කියන්නේ 10 ආදේශ කරන්න තියෙන Q සමාන 10 ආදේශ කරන්න තියෙන්නේ. එතන 10 ගණය ඍණ 30 වැඩි කිරීම 10 වර්ගය ධන 200. 10 ගණය කීයද? 10යි. පොඩි වැරද්දක් තියෙනවා නේද මෙතන. මොකද්ද උත්තරේ? ඍණ උත්තරයක් කියලා නේද? මොකද්ද ඔයගොල්ලන්ගේ උත්තරේ? ඍණ උත්තරයක් නෙන්නේ නේද? ඔව් ඍණ උත්තරයක්. ඔව් ඒක තමයි. ඒක වැරද්දක් තියෙනවා. අපි ඒක හදාගමු. අපි ඒක හදාගමු. අපි ඒක හදාගමු මේ Q කරගන්නකො එතකොට උත්තරයක් එනවා. එහෙම නැත්නම් මේක 300 වෙනවා. ඒතර 1000න් 300 ගියපුවම 700යි. 900යි උත්තරේ. 900 උත්තරේ ගන්න. නම්සේ ගන්න පුළුවන් නේද? හරි. දැන් මෙතන මේ වැදගත් කැලල අන්තිම කැලල මට කියන්න අවශ්‍යතාවයක් තිබ්බේ. මෙන්න මේක කොටස. 10 වෙනි ඒකක නිපදීමේ පිරිවැය අහනවා. කොහොමද ඒක හොයන්නේ? ඒක හෙව්වද ඔයගොල්ලෝ? දැන් ඒකක 10ක් නිෂ්පාදනය කරන පිරිවැය තමයි මේ තියෙන්නේ. මේ සූත්‍රයෙන් ආ. දැන් 10 වෙනි ඒකකයේ සඳහා ගිය පිරිවැය අහනවා මේගොල්ලෝ. එහෙනම් ඒක හොයන්නේ කොහොමද? මේක මේ කෙලිම දැන් අපිට ඕනේ කෙලින්ම 10 වෙනි ඒකකයේ නිෂ්පාදනය කරන ගිය පිරිවැය තමයි මේගොල්ලෝ දැන් අහන්නේ. ඒ වගේ අවස්ථාවක් ආවම අපි කරන්න ඕනේ ඒකක 10ක් නිෂ්පාදනය කරන පිරිවැය අපිට හොයන්න පුළුවන් සූත්‍රයෙන්. ඊට පස්සේ ඒක 9ක් නිෂ්පාදනය කරන පිරිවැයත් අපිට සූත්‍රයෙන් හොයන්න පුළුවන්. දැන් 10ක් නිෂ්පාදනය කරන පිරිවැය ආවා කියලා හිතන්නකෝ 1000. 9ක් නිෂ්පාදනය කරන පිරිවැය ආවා කියලා හිතන්නකෝ 950. එහෙනම් 10 වෙනි ඒකකයේ සඳහා කොච්චරක් ගිහිල්ලා තියෙනවද? 50යි නේද? ඒ විදිහට තමයි ඔක හදන්නේ. මේක තමයි මට ඔයගොල්ලන්ට කියන්න අවශ්‍යතාවය තිබ්බේ. හරි එහෙනම් අපි දැන් මේක හදන්නේ කොහොමද? දැන් 10 වෙනි ඒකකේ නිපදීම පිරිවැය නේද? එහෙනම් අපි ඒකක 9ක් නිෂ්පාදනය කිරීම සඳහා පිරිවැය අර සූත්‍රෙටම ආදේශ කරන් තියෙනවා. ඒතර 9 ගණය ඍණ 30 වැඩි කිරීම 9 ධන 200. ඒතර 9 ගණය කියලා කියන්නේ 729යි ඍණ 30 වරක් 9 කියලා කියන්නේ 270යි ධන 200යි. එහෙනම් ඔතනින් එන උත්තරයක් 659යි කියලා. දැන් 9ක් නිෂ්පාදනය කරන්න 659ක් ගිය 10ක් නිෂ්පාදනය කරන්න 900ක් කියලා. එහෙනම් 10 වෙනි ඒකකේ නිෂ්පාදනය කරන්න ගිය පිරිවැය කොච්චරද? 900 ඍණ 659. එතකොට නම් 10 වෙනි ඒකකේ නිෂ්පාදනය කරන්න ගිහලා තියෙන පිරිවැය කොච්චරද? 241ක්. ඕක තමයි අපි හොයන්න උත්තරය. Excuse me sir. ඔව්. එතනින් අදහස් කරන්නේ ඒකකයකට ගියපු පිරිවැය නෙමෙයි නේද? කියන්නේ අපි අර කලින් ගත්ත UVC කියන එක නෙමෙයි නේද?
ඒකකයට ගිය පිරිවැයක්ම තමයි මෙතන අදහස් කරන්නේ. හැබැයි මෙතන වෙනස ඇවිල්ලා අර කලින් UVC වලදී ඒකකයකට ගිය පිරිවැය නියතාගයක්නේ. ඔව් සර්. මෙතනදී ඒකක සංඛ්‍යාවත් එක්ක පිරිවැය වෙනස් වෙනවා. ඒ කියන්නේ පළවෙනි එකක නිෂ්පාදනය කරන්න ගිය පිරිවැය නෙමෙයි දෙවෙනි එකක නිෂ්පාදනය කරන්න යන්නේ. අතන රේඛීය ප්‍රස්ථාරයක් නේ තිබ්බේ. ඔව් සර්. ඔන්න ඔහොම ප්‍රස්ථාරයන්නේ. එතකොට ඒකකයක් සඳහා පිරිවැය සමානයි. මේක ටික අමුතු ප්‍රස්ථාරයක් නේ. මේක ඇන්දොත් ඔහොම අමුතු ප්‍රස්ථාරයක්. ඒතර අර ඒකකයක් ඔව් කියන්න පුළුවන් මේක රේඛීය නෙමෙයි කියලා. රේඛීය නෙමෙයි කියලා ඔයගලන්ට පේනවා. මේ කිව් ගණයක් නේ තියෙන්නේ. එතකොට හතරවෙනි එකකේ සදා නිෂ්පාදනය කරන්න ගිය පිරිවැය නෙමෙයි පස්වෙනි එක සදා යන්නේ. ඒතර ඒක අපි වෙන වෙනම හොයනවා. හරි සර්. thank you sir. දැන් අපි බලමු ඊට පස්සේ තව වෙනස් විදිහේ ගැටලුවක් තියෙනවා මෙන්න මේක. මේකේ ඔයගොල්ලෝ උත්සාහ කරන්න බලන්න මේ දෙවෙනියට තියෙන එක ලේසියෙන් වගු කිලිම දීලා තියෙනනේ. මෙන්න මේක හදන්න උත්සාහ කරන්න. වෙලා තියෙනද ඔයගොල්ලෝ උත්සාහ කරන්න. යන්න විතර අරගෙන. නැත්නම් මම මේක හදන හැටි කියන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක උත්සාහ කරන්න. දැන් බලන්න ශාඛා 3ක් සහිත වෙළඳ ආයතනයක් පහත සඳහන් දත්ත භාවිතයෙන් හි ලබන වසර සඳහා විකුණුම් වර්ධනය පුරෝකථනය කරනවා. මේ වෙළඳ ආයතන තියෙනවලු ශාඛා 3ක් ABC කියලා. එතකොට ඒගොල්ලෝ අපේක්ෂා කරනවලු මෙන්න මේ විදිහේ විකුණුම් වර්ධනයක්. ඒ කියන්නේ A ශාඛාවේ අපේක්ෂා කරනවා 5%ක වර්ධනයක්. එතකොට B ශාඛාවේ අපේක්ෂා කරනවා 3%ක වර්ධනයක්. C කියන ශාඛාවේ අපේක්ෂා කරනවා 8ක වර්ධනයක්. කියන්නේ මේ එක එක ශාඛාවල එක එක බ්‍රාන්චස් වල ඒගොල්ලෝ අපේක්ෂා කරන growth rate එක වෙනස්. ඒතර මේ ශාඛාවල සයිස් එකත් වෙනස්. දැන් අහන ප්‍රශ්නේ තමයි ලබන වසරේ අපේක්ෂිත සාමාන්‍ය විකුණුම් වර්ධනය ගණනය කරන්න. දැන් එතකොට දැන් එක ශාඛාවක් 105, එක ශාඛාවක් 103, එක ශාඛාවක් 108යි. දැන් සාමාන්‍ය හොයන්න කිව්වම අපි මේ වර්ධන වේගයන් ටික එකතු කරලා තුනෙන් බෙදලා හරිනවද? නෑ නේ. හේතුව තමයි එහෙම එකතු කරලා තුනෙන් බෙදුවොත් එහෙම අර විවිධ ශාඛාවල බර නිරූපණය වෙන්නේ නැහැ. මොකද සමහර ශාඛා විශාලයි සමහර ශාඛා පොඩි. මේ එක B ශාඛාව විකුණුම් පරිමාණ මිලියන 55. කියනට A ශාඛාව එකෙන් තුනෙන් එකටත් වඩා අඩුයි. එතකොට මේ අපි මේ වර්ධනය හොයද්දී බර තැබීම කියන එකත් කරලා තමයි වර්ධනය හොරන්න ඕනේ සාමාන්‍ය වර්ධනය හොයද්දී. එතර මේ බරත මෙතර මේ වගේ වෙනස් ඒවා ඉන්නකොට එක තමයි එක අවස්ථාවක් තමයි වෙනස් සම්භාවිතාවක්. එහෙම නැත්නම් තව අවස්ථාවක් තමයි වෙනත් ප්‍රමාණයන් ඉන්නකොට අපි මේ අදාළ බර තැබීම කළා තමයි හොයන්නේ. මතක ඇතිනේ ලස්පෙරස් දර්ශකයේදී පාර්ශ්ව දර්ශකයේදීත් නේද අපි බර තැබුවානේ. ඒ කියන්නේ අපේ භාණ්ඩ පැසේ ඉන්න ඒකක සංඛ්‍යාව වැඩියෙන් බර තැබුවානේ. ඒතර අන්න ඒ වගේ මේ බර තැබීම කියන දේ කළා තමයි අපේක්ෂිත වර්ධන වේගය සාමාන්‍ය වර්ධන වේගය හොයන්නේ. එතන මෙතෙන්දි බරවල් වෙන්නේ මොනවද? මේක මම කරන් තියෙන සරලම විදිහින් කිව්වොත් එහෙම දැන් ඒතර ඒ ශාඛාව සඳහා අදාළ බර වෙන්නේ කොච්චරද? 15 බෙදන්න ඕනේ මුළු ප්‍රමාණය. දැන් මුළු ප්‍රමාණය එකතු කොච්චරද? 55 තියා 85 15 100යි. සුළු වෙන ගානක් දීලා තියෙන ලේසි. 100. එහෙනම් ඒ ශාඛාව සඳහා බර කොච්චරද? 15 බෙදීම 100 නේද? එතකොට B ශාඛාව සඳහා බර කොච්චරද? 55 බෙදීම 100. C ශාඛාව සඳහා බර කොච්චරද? 30 බෙදීම 100. හරි. දැන් එතකොට ඔකට සූත්‍රයක් හදන්න ලිව්වොත් එහෙනම් අපි සාමාන්‍ය වර්ධන වේගය හොයන සූත්‍රයක් ලිව්වොත් එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? 105 දැන් 105 වැඩි කරන්න ඕනේ කියන්නේ 105ට අදාළ බරයි. 105ට අදාළ බර කොච්චරද? 15 බෙදීම 100යි. ඊට පස්සේ 103ට අදාළ බර කොච්චරද? 55 බෙදීම 100යි. 108ට අදාළ බර කොච්චරද? 30 බෙදීම 100යි. ඔය ටික සුළු කරපුවාම ඔයගලන්ට උත්තරේ එනවා. හැබැයි දැන් මේක මෙහෙම වෙන වෙනම හොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. මෙතන ඔයගලන්ට පේනවා මේ හැම එකේම පොදු හරය විදිහට ඉන්නවා 100. මෙයාගෙත් 100. මෙයාගෙත් 100. මෙයාගෙත් 100. ඊට පස්සේ උඩ ඉන්නේ මොනවද? උඩ ඉන්නේ මෙන්න මේ ගුණිතයන් මේ 15 වැඩි කිරීම 5.
උඩ ඉන්න මොනවද 3 වැඩි කිරීම 5 නේ 3 වැඩි කිරීම 55 නේ 8 වැඩි කිරීම 30 එහෙනම් මේ වගේ ගානක් ආපුවාම දැන් ඔයගොල්ලන්ට මේ හරි විදිහට හදනවනම් මේ විදිහට ලියලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් සරලව මෙන්න මේ ගුණිතයන් ටික ගන්න. මෙන්න මේ ගුණිතයන් ටික ගන්න අපේක්ෂිත වර්ධන වේගයයි මේක මේ 2019 ගාන. ඒතර මේවා ගණන් එන්න පුළුවන් පොඩි ගැටලුවක් විදියට එන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ මෙන්න මේ ගුණිතයන් ගන්න. 15 වැඩි කිරීම 5 කීයද? 75යි. 55 වැඩි කිරීම 3 කීයද? 165යි. 30 වැඩි කිරීම 8 කීයද? 240යි. හරිද? ඊට පස්සේ ඔය ටික ඔක්කොම එකතු වෙනවනේ මේ පොදු හරය කියන 100 යටතේ. එහෙනම් ඔය ටික ඔක්කොම එකතු කරන්න. 75 දැන් 165 දැන් 240. ඒතර යටට එන්න ඕන කීයද? යටට එන්න ඕනේ මේ හැමතිස්සෙම 100 නෙමේ මතක තියාගන්න යටට එන්න ඕනේ මෙන්න මේ තුනේ එකතුව. අර විකුණුම් පරිමාවල එකතුව. දැන් මෙතන 100 වෙච්ච ඉන්න තමයි 100. ඕක සුළු කරපුවාම මේ උත්තරේ එන්න ඕනේ. ඒ කියන්නේ මේ ටික සුළු කරත් එන්නේ ওই උත්තරේමනේ. මේ ටික ගුණ කරලා ඉවරලා එකතුව අරගෙන මුළු එකතු 100ෙන් බෙදුවත් මේ උත්තරේ නතර 165 75 කියලා කියන්නේ 240 480 බෙදුවා 4.8යි. එහෙනම් සාමාන්‍ය විකුණුම් වර්ධනය වැඩි වීම 4.8යි කියලා එනවා. දැන් ඔයගොල්ලෝ මේ ගැටලුව හැදුවා වගේ උත්සාහ කරන්න අර උඩ ගැටලුව. ඒ කියන්නේ ගෘහබාණ නිෂ්පාදන සමාගමේ ගැටලුව.
හොඳයි උත්තර අරන් තියෙනවා 5.5 කියලා බලමු. ගෘහභාණ්ඩ නිෂ්පාදන සමාගමක් ගාල්ල කොළඹ සහ ගම්පහ යන නගරවල තම ප්‍රදර්ශනාගාරයන් 3ක් පවත්වාගෙන යයි. වර්ෂයේ වාර්ෂික වෙනුම් රුපියල් මිලියන 5ක් වන ගාල්ල ප්‍රදර්ශනාගාරය 6%ක් වර්ධනයක් පෙන්නුම් කරයි. 15 එකේ 6%යි. වත්මන් වාර්ෂික විකුණුම් 40ක් වන කොළඹ ප්‍රදර්ශනාගාරය 5%ක්. 41 5යි. වත්මන් වාර්ෂික විකුණුම් රුපියල් මිලියන 25ක් වන ගම්පහ ප්‍රදර්ශනාගාරය 6%යි. දැන් ඔන්න අපි ගුණිතයන් ටික එකතු කරලා බලමු. 90යි 200යි 150යි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ තුනේ එකතු ගන්නවා. 200 දාන 90 දාන 150 බෙදන්නේ කීය? බෙදන්නේ මෙන්න මේ තුනේ එකතු වෙන්නේ 100 නෙමෙයි 15 40 55 55 25 කීයද 80යි. උත්තරේ එනවා 290යි 440යි 440 බෙදනවා 80යි. උත්තරේ එනවා 5.5 කියලා. හොඳයි උත්තරේ ගොඩක් කට්ටිය අරන් තිබ්බා. උත්තරේ වයි ගැටලුවක් ආවත් දැන් ඔයගොල්ලෝ දන්නවා හදන හැටි. හදපු නැති අයිඩියා ගන්න මොනවා හරි මේ පාඩමේ ගැටලු තියෙනවා නම් ගිය සතියේ මේ අද කරපු පාඩමේ මොනවා හරි ගැටලු තියෙනවා ඔයගලන්ට අහන්න පුළුවන්. අපි තව එක ගැටලුවක් කරන්න යනවා පොඩ්ඩක් වෙනස් විදිහේ ගැටලුවක්. මේක ලියාගෙන ඉවරන්න. මේ ගැටලුව අර වගේමයි ඔයගොල්ලන්ට ගෙදරදී උත්සාහ කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් කරන්න මෙන්න මේ ගැටලුව. ගන්න බලන්න ඒකටත් උත්තරේ. කොළඹ මත්ස්‍ය අපනයනකරුවෙකු ඇමරිකා එක්සත් ජනපදයේ පාරිභෝගිකයෙකුට මසුන් කිලෝ 1000ක් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 10000කට විකිණීමට එකඟ විය. 10000කට තමයි මෙයාම දැන් මාළු කිලෝ 1000 විකුණන්නේ. මෙම ගනුදෙනු එකඟ වීමදී විනිපය අනුපාතිකය USD එකක් කියන්නේ ඩොලර් එකක මිල 165ක් වුණා. ඒතර ආරම්භ කරලා තියෙන එකක මිල 165යි. කදේ තමා එකඟ වෙද්දි විනිමය අනුපාතිකය මේක. අදාළ මුදල් ලැබීමේදී විනිමය අනුපාතිකය මෙන්න මේ විදිහට වැඩි වෙලා තියෙනවා. මේ මොකද වෙලා තියෙන්නේ? රුපියල පිරිහිලා නේද? රුපියල පිරිහිලා තියෙන 165 ඉඳලා 181 දක්වා මිටිය. පාරණ දත්තනේ. මම ගන්දනෝ ලැබු විනිමය ලාභය අලාභය ගන්න එක. දැන් මෙයා ලාභයක්ද ලබලා තියෙන අලාභයක්ද ලබලා තියෙන්නේ. දැන් මෙයා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 10000කට නේ විකුණන්නේ. ඒතර මෙයාට හම්බෙන්නේ මොනවද?
US ඩොලර් මෙයාට හම්බ වෙනවා. US ඩොලර් මෙයාට හම්බ වෙනවා කොච්චරද? 10000ක් හම්බ වෙනවා. එතන මේ ගණදෙනුව එතකොට මෙයා ගණදෙනුවට එකඟ විනිමය අනුපාතිකය කොච්චරද? 165යි. එතකොට මෙයාට දැන් 165 වෙලාවේදී මෙයා කියනවා මම මේ මාළු ටික දෙන්න ඔයා මට දෙන්න ඩොලර් 10000ක් කියලා. දැන් මෙයා මේ ඩොලර් වලින් ගාන නියම කරන්නේ ලංකාවේ මිල ගැන හිතලා ලංකාවෙන් මෙයා මෙයා නෑනේ මාළු අල්ලන්නේ. ඒත් ලංකාවේ මිල ගැන හිතලා තමයි 1 ඩොලර් වලට කන්වර්ට් කරලා තමයි මෙයා මේ හිතලා ඩොලර් 10000ක් මට දෙන්න කියලා කියන්නේ. කියන්නේ මෙයා බලාපොරොත්තු වෙන ආදායම කොච්චරද? මෙයා මේ වෙලාවේ බලාපොරොත්තු වෙන ආදායම තමයි මේ වෙලාවේ තිබ්බ විනිමය අනුපාතිකය. කියන්නේ මෙයා බලාපොරොත්තු වෙන ආදායම තමයි 10000 වැඩි කිරීම 165. ඔන්න ඔච්චරක් බලාපොරොත්තු වෙන තමයි මෙයා මේ 10000ක් ඉල්ලන්නේ. හැබැයි සල්ලි හම්බෙන්න ටිකක් පරක් වෙලා. ඒතර සල්ලි හම්බෙනකොට මේ ඩොලර් 10000 ඇත්තට හම්බෙනකොට විනිමය අනුපාතිකය කියලා 181කට. එතකොට දැන් මෙයාට මේ ඩොලර් හම්බුනාට පස්සේ මෙයා මොකද කරන්නේ? බැංකුවට ගිහිල්ලා වෙලා ওই ටික රුපියල් කරනවා නේද? එතකොට රුපියල් කරද්දි මෙයාට කොච්චරක් හම්බ වෙනවද? මෙයාට හම්බ වෙනවා දැන් කලින් 165 කියලා බැංකුව දන්නේ නැහනේ. එතකොට බැංකුව දෙන්නේ රුපියල් දෙන්නේ මේ වෙලාවේ විනිමය අනුපාතිකයනේ. එතකොට මෙයාට කොච්චරක් හම්බ වෙනවද? 181ක් හම්බ වෙනවා නේද? දැන් බලන්න මෙයා මෙන්න මේ වගේ ගාණක් ගැන හිතලා තමයි එකග උනේ. මෙන්න මේ වගේ ගාණක් ගන්න හිතලා තමයි මෙයා එකග උනේ. හැබැයි දැන් මෙයා අද 10000 හම්බුනා බැංකුවට ගිහිල්ලා ගන්න 181 ගාන මෙයාට හම්බ වෙනවා. එහෙනම් මෙයාට දැන් වැඩිපුර හම්බ වෙනවා නේද? එහෙනම් මෙයාට හම්බෙලා තියෙන විනිමය ලාභයක්ද විනිමය අලාභයක්ද? මෙයාට හම්බෙලා තියෙන එක්ස්චේන්ජ් ගේන් එකක් නේද? විනිමය ලාභයක්. එහෙනම් මෙයාගේ විනිමය ලාභේ ප්‍රමාණය අපි හොයන්නේ කොහොමද? මෙයාගේ විනිමය ලාභේ ප්‍රමාණය අපි හොයන්නේ මෙයාට දැන් හම්බෙන්නේ ඩොලර්. මෙයා බැංකුවට ගිහිල්ලා ඩොලර් දෙනවා. එයාට මෙයාට රුපියල් හම්බ වෙනවා. ඒතර මෙයාට ඩොලර් එකකට වැඩි මිලක් හම්බ වෙනවා නම් මොකද වෙන්නේ? ලාභයක් නේද? 165 ගැන හිතලා එකතු වෙච්ච ගණුදෙනුවක් වෙන 181ක් හම්බ වෙනවා කියලා වැඩිපුර හම්බ වෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම විනිමය ලාභයක් නේද? විනිමය ලාභේ ප්‍රමාණය අපි හොයන්නේ කොහොමද? අර වැඩිපුර 1 ඩොලර් එකක් සඳහා හම්බෙච්ච වැඩිපුර ප්‍රමාණය 181 රින් 165 ඕක වැඩි කරන්න ඕනේ ඩොලර් ප්‍රමාණයෙන් නේද? එතකොට මෙයාට කොච්චරද? 1,60,000ක විනිමය ලාභයක් හම්බ වෙනවා. පැහැදිලි නේද? දැන් බැරිලා තෝ අනිත් පැත්ත උනා නම් එහෙම. දැන් බැංකුවෙන් දෙන 150 නේ. විනිමය අනුපාතික 150ට අඩු වෙලා තිබ්බනම් එහෙම. එතකොට එයාට විනිමය අලාභයක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔය වගේම ඊට පස්සේ මෙයාට ගෙවන්න තිබ්බේ ඩොලර්. දැන් මෙයාට මේ ඩොලර් හම්බ වෙනවනේ. එතකොට ඩොලර් ගෙවන්න තිබ්බ අවස්ථාවක නම් එහෙම. එතකොට මෙයා ඩොලර් බැංකුවේ මිලදී ගන්න ඕනේ. එතකොට විනිමය අනුපාතිකය වැඩිලා තිබ්බනම් එහෙම මොකද වෙන්නේ? එතකොට මෙයා බැංකුවේ වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවලා ඉවරලා ඩොලර් ගන්න ඕනේ. එහෙම වුණා නම් එයාට හම්බෙන්නේ මොකද්ද? විනිමය අලාභයක්. ඒතර අවස්ථා ටික පැහැදිලි කියලා මම හිතනවා. හරි එහෙනම් අපි මේ පාඩමත් අවසන් කළා. එහෙනම් අපි දැන් ඊළඟ මේ ලෙක්චර් එක තියෙන ඊළඟ ඉරිදා නෙමෙයි ඊළඟ බදාදා. පොයේ දවස් තමයි ලෙක්චර් එක තියෙන්නේ. එහෙනම් ඒ ලෙක්චර් එකේදී අපි උදරි කාලික අගය කියන පාඩම ආරම්භ කරමු. එහෙනම් බදාදා හම්බෙමු. හොඳට වැඩ කරගෙන අද පාඩම අවසන් කරමු. ස්තුතියි.